ආජීවට්ටමක සීලය අපි සමාදන් කරවන්නේ සංවිධාන කටයුතු කෙරෙන මුල් අවධියේ හින්දා ඉතින් අපේ සංවිධායක මණ්ඩලය අතින් සිදුවෙන සියල්ලම සාර්ථකව ඇතන් සිදු කරනවා. නමුත් ආහාර ලබා දෙන්නට නිශ්චිතව ඒ කටයුතු බාරගත්තු ඒ සමාගම අතේ තියෙන දෝෂයක් නිසා ඒ ඇත්තන්ට එක්වර ආහාර සියල්ල ගේන්න බැරි වෙලා තිබෙන්නේ ඒකේම ආයතනය තුල සිදු දෝෂය සාමාන්‍යයෙන් එවැනි දේ අපි බලාපොරොත්තු වෙන තමයි අෂ්ටාංග පෝෂත සීලයක් සමාදන් කරවන්නේ නැත්තේ. ඒ නිසා පින්වත්නි දවල් 12ටම අනිවාර්යෙන් ආහාර අරගෙන අවසන් වෙන්න ඕනේ කියලා ඔබේ සීලයට සම්බන්ධ නැති නිසා ඔබට පුළුවනි ආහාර ගන්න බැරි වුණා නම් ඒ තමන්ගේ ආහාරය ලබා ගන්නට ඒ වෙනම ස්ථානයෙන් බැහැරව තියෙන ඒ අදාළ තැන් වල අපි දැන් පින්වත් ඔබට සිහිපත් කළා මේ මහා සලායතනික සූත්‍රය අවබෝධ කරගන්නට තියෙන වටිනාම කොටසක් හවස්වරුවේ කතා කරන්න තිබෙන්නේ කියලා. උදේ කතා කරපු කොටස් සාමාන්‍යයෙන් අපි නිතර කතා කරන දන්න ටිකක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේව කොච්චර දැනගත්තත් තාම තත්ත විපස්සති ඒ මොහොතේ විපස්සනා කරන්න නම් තාම ශක්තිය නැතුව ඇති. හරියට අපේ සිහිය දියුණු වෙනකොට පින්වත්නි තත්ත විපස්සති ඒ මොහොතේම එය විදර්ශනාවසෙන් දකින්න පුළුවන්. මේ විදිහට ප්‍රඥාව දියුණු වෙද්දී අපි ඕනෑම කෙනෙකුට සිහියක් වැඩෙනවා පින්වත්නි. දැන් අපි හිතමු සර්පේ දෂ්ට කරනවා කියන එක අපි දන්නේ නැතුව සර්පය අසුරු කරන තාක්කල් අපේ හිතට නිකන්වත් සිහියක් එයිද මෙයා දෂ්ට කරයි කියලා. ඒ කියන්නේ අපි සර්පය සම්බන්ධව මේ සර්පය දෂ්ට කරන සතෙක් කියලා දන්නේවත් නැත්නම් අපේ හිතට මේකගෙන් අනතුරක් වෙන්න පුළුවන් කියන සිතක් එන එකක් නැහැ. එවැනි සිහියක් හිතට එන්නේ නැහැ සර්පය කොච්චර දැක්කත්. ඒ වගේ පින්වත්නි මේ අනිත්‍ය ස්වභාවය අපි නොදන්න තාක්කල් අපිට කවදාකවත් සිහි වෙන්නේ නැහැ මේ යථාර්ථය. ඒ නිසා අපි මේ දැනගන්න. දැන් මේ ඇවිල්ලා සංකත ධර්ම නැමැති මේ සර්පයන්ගේ දෂ්ට කිරීම නැමැති අනිත්‍ය ස්වභාවය අපි දැනගන්න එක තමයි මෙතෙන්ද කරන්නේ. සර්පය දෂ්ට කරනවා. එතකොට ඔබ මේක දැනගෙන ඉඳලා වැඩක් නැහැ. සර්පය එක්ක කොච්චර ගනුදෙනු කර යනවා. එතකොට ඔබට සර්පය මුණ ගැහෙන හැම වෙලාවෙම ඔබ අර මේ දැනගත්තු එක ඔස්සේ සර්පය දිහා බලන්න ඕනේ. සර්පය මුණ ගැහෙනකොට මෙයා දෂ්ට කරනවා කියලා දකින්න ඕනේ. මෙතන අපි දෂ්ට කරන බව දැනගන්නවා විතරයි. ඒ නිසා පින්වත්නි ඔබට සංකතව මේ හේතුන්ගේ සකස් වෙන දේවල් හැමතිස්සෙම මුණ ගැහෙනවා. ඇහින් රූප දැකීම තුළ මුණ ගැහෙනවා. කනින් ශබ්ද ඇහිීම තුළ මුණ ගැහෙනවා. ඒ හැමතැනම මුණ ගැහෙනවා. එහෙනම් ඔබට විපස්සනා කරන්න කැමති නම් මොහොතකදී හරි හිතුනොත් දවසේ කොයි වෙලාවක හරි මම මේ වෙලාවේ සිහිය පවත්වන්න ඕනේ කියලා. දවසේ කොයි වෙලාවක හරි හිතුනොත් මම මේ වෙලාවේ අනිත්‍ය විමසන්න ඕනේ කියලා. ඔබට මේ වෙලාවේ අරමුණු තියෙනවා. ඒ වෙලාවේ කරන දෙයක් තියෙනවා. එතකොට පින්වත්නි දැන් අපි නිකන් හිතමු හීනයක් දැක්ක කෙනෙක් නපුරු හීනයක් දැකලා බය වෙලා නැගිටිනවා කියන්නේ ඊට පස්සේ මම දැන් කොහොමද අවදි වුණානේ. අවදි වුණාට පස්සේ
මෙයා මුහුණකට සෝද ගන්න දක්මදින් ඒ ආදී දේ සඳහා නාන කාමරයට යනවා. දැන් ඒ යනකොට අර හීනය පිළිබඳව හිතා ඒ අනිත්‍ය වශයෙන් විමසීමස යනවාට වඩා වටිනවා. ඔබ ඒ මොහොතේ මොන ගෙහෙන රූප අරමුණු, ශබ්ද අරමුණු ආදී සම්බන්ධව ඔබට මුලාවක් ඇති වෙනවා නම් ඒ මොහොතේම ඒ දකින්න. එතකොට අතීතය අපි නිත්‍ය කරගෙන සිතේ පොරවගෙන යන්නේ නැහැ. එහෙම බලනකොට අපිට ඕන වෙලාවක විදර්ශනා කරන්න දේවල් තියෙනවානේ. මොන කියන සංකත ධර්ම හැම මොහොතේම විඥාන හටගන්න හින්දා. හරියට මේ වගේ අපි හිතමු කෑම ටිකක් අපිට ළඟ තියෙද්දි අපිට කන්න හිතෙන්නේ කොහෙලද? හිතන ඕන වෙලාවක කන්න පුළුවන් විදිහට කෑම ටික ළඟ තියෙනවා වගේ ඔබට සිහිය පිහිටන්නේ කොයි වෙලාවකද? සිහිය පිහිටන ඕනම වෙලාවක ඔබට විඥානය ගැන දකින්න පුළුවන්. ඒ මොහොතේ හටගන්න විඥාන ගැන. අන්නේ සඳහා මේ ධර්මය ප්‍රයෝජනයට ගන්නකොට ඔබම නොදැනී ඔබ තුළ සිහිය, වීරිය, ප්‍රඥාව ටික වැඩෙනවා තමයි. එක දේශනාවක තියෙනවා මේ වැය දන්නව නේද? වැය. මොකක්ද වැය කියන්නේ? පොල්ලිය රහිනනේ. පොල්ලිය රහින ආවදී. එක රට එක පළාත්වල රහිනවා කියන එකට තව වචන කියනවා. මම හිතන්නේ මාතර පැත්තේ තවත් මොකක්ද එකක් කියනවා. මෙතන හැම පැත්තෙම පිරිස ඉන්න හින්දා ඒට තේරෙන භාෂාව සමහරවිට ඇති. දැන් මට දැනගන්න ලැබුණේ අපේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාගේ අනිත් ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ 12ට තමයි පිටත් වෙලා ආවෙත් තියෙන්නේ. වැඩම කරන්නේ උන්වහන්සේ තිස්සමහාරාමයටත් එහා. ඒතර උන්වහන්සේත් එක්ක තවත් පිරිසක් කැමිනියා. ඉතින් පැයකට දෙකකට හෝ ධර්මයේ අසන්නට වුමනාවෙන් තමයි ඉපමණ දුරක් ගෙවාගෙන ඉන්නේ. ඉතින් එක පළාත්වල ඉන්න හින්දා සමහර වචනවල භාෂාවට අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ ජනමාධ්‍යත් එක්ක ඒක ටික අඩු වෙලා. සාමාන්‍යයෙන් තේරෙන ඕනම කෙනෙකුට ඕන භාෂාවක්. ඔය වැය පාවිච්චි කරනකොට පින්වත්නි අද දවසේ වැයෙන්නට මෙච්චරක් ගෙවුණා කියලා හැමදාම දවසින් දවස ඒ වඩුවා දැනගන්නේ නැහැ. අද දවසේ මෙච්චරක් ගෙවිලා තියෙනවා කියලා දවස තුල ගණනක් ගැන අවබෝධයක් නැහැ ගෙවිච්ච ප්‍රමාණය. වැයේ මිට. නමුත් වැයේ මිට කාලයක් යද්දි ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. කාලයක් ගිහලා ගෙවිලා බලනකොට දැන් සෑහෙන ගෙවිලා නේ කියලා නම් වඩුවා දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිතේ ආශ්‍රව නැති වෙන්නේ ශ්‍රාවකයා තුළ ඒ විදියටයි. ශ්‍රාවකයා ආශ්‍රව නැති වෙන බව දැනගන්නේ ඒ විදියටයි කිව්වා. ඔය ඇත්තන්ට අද දවසේ තේරෙන්නේ නැහැ. අද දවසේ කොච්චර අනවබෝධය නැති වුණාද? අද දවසේ කොච්චර අසිහි අඩු වුණාද? අද දවසේ කොච්චර ධර්ම මාර්ගයේ ඉස්සරහට ගියාද කියන එකක් අද දවසේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දවස ගානක තේරෙන්නේ. හැබැයි ටික කාලයක් ගිහිල්ලා බලනකොට දැන් මං මාස 6කට හිටියට වඩා දැන් මට අවබෝධයක් තියෙනවානේ. මාස 6කට එහා හිටියට වඩා දැන් මා තුළ සිහිය ටිකක් දියුණු වෙලානේ කියලා අන්න එහෙම තේරුම් යනවා. අන්නේ විදිහට පින්වත්නි කෙනෙකා තුළ තියෙන කෙලෙස් අඩු වෙන ස්වභාවය තම තමන්ට දකින්න ලැබෙන්නේ. ඒක
වාසි ජටෝපම කියන සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. වෑයන උපමාව පෙන්නනවා. ඊළඟට තවත් තැනක පෙන්නනවා. මේ දේශනාවෙම අන්තිමට පෙන්නනවා තව ලස්සන උපමාවක් පින්වත්නි. නැවක් බඳින කඹේ තියෙන ඔය කඹය මුහුදු වතුරත් එක්ක එකතු වෙලා මේ කඹය ඊට පස්සේ ගොඩ බිමට දානවා. දැම්මම ඕක අවුවට වේලෙනවා, කර වෙනවා, වැස්ස වහින්දි තෙමෙනවා, වේලි කර වෙවි අර මුහුදු වතුර සමග තියෙන වාතයත් එක්ක මුසු වෙලා කාලයක් යද්දී ටික කඹේට මොකද වෙන්නේ? දිරනවා. ටිකෙන් ටික දිර යනවා වගේ තමයි කො මේ මනස තුල අනිත්‍ය සංඥාව ඇති කරගෙන වාසය කරන ශ්‍රාවකයාගේ අනවබෝධය ටික දිර යනවා. ඒ නිසා පින්වත්නි ඔබ මේ ධර්මය අද මේ විදිහට පුරුදු කරනවා නම් ඔබට මේ ආත්මේ බැරි වුණා කුමන ආත්මික හෝ මේ ධර්මයේ තුල ස්ථාවර අවබෝධයකට එන්න ඔබට ශක්තිය ලැබෙනවා. දැන් අද ඔබ ඇස හට ගන්න හැටි, ඇස නැති වෙන හැටි මේවා තේරුම් ගද්දී, මේවා නිතර විමසද්දී අපි හිතමු ඔබට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. අපි හිතමු ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ආත්මික ඉපදුණා. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මය ලැබුණා. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස අනිත්‍යයි කියලා. ඒ වචනය එනකොටම ඔබ සෝතාපන්න කෙනෙක් වෙනවා. ඔබ රහතන් වහන්සේ නමක් වෙනවා. ඒක මේ මොහොතේක පාරට වෙච්ච එක නෙමෙයි. මේ දැන් ඉඳලා මේක දිරන්න සලස්සලා මේව දැනගෙන විමසමින් ආපු හින්දා. එහෙමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ එකපාරට අවබෝධ වුණාය සම්බන්ධව ඉතිහාසයේ බැලුවොත් පේන්නේ. නමුත් දැන් අද තියෙන්නේ මොකද්ද? මේ ගැඹුරු උතුම් ධර්මයේ විචාර සරලව කියා දෙද්දී ඒකට උනන්දුව නැති ඇතමේ මෙතේ බුදුන් දැක නිවන් දැකද ලැබේවා කියනවා. ඒ මල් පූජා කර ඒ කියන්නේ මල් පූජා කරන එක නෙමෙයි වරද අපි පූජා කරන්නේ. මල් පූජා කිරීමෙන් සීමා වෙලා ඔය යනවා මෙතේ බුදුන් දැක නිවන් දැකද ලැබේවා කියලා. දැන් හිතාගෙන ඉන්නේ උන්වහන්සේ ඇස අනිත්‍යයි කියව ගමන් එකපාරට අවබෝධ වෙයි කියලා. එහෙම වෙනවද? මේක මේ පුරුදු කරනවා කියන්නේ ඒක. එතකොට ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අවබෝධ කරන කෙනෙක් වුණත් ගෞතම බුද්ධ ශාසනය පුරුදු කළ යුතුමද නැද්ද? යුතුමයි. මේක අදාතාරින කෙනාට හෙටත් නැහැ. ඒකයි ස්වභාවය. අද අතාරින කෙනා කවදාකවත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඉතින් එයා මෛත්‍රී බුද්ධ ශාසනය තෝගම තමයි කරන්නේ. අද අතාරින. ඔය කොච්චර අද නැහැ හෙට කියන එක නතර තියෙන්නේ නේ. අපි ඔය ක්‍රමයේ තමයි බාලගිරි කියලා අල්ලගත්තේ. අද නැහැ ඊළඟ බුද්ධ ශාසනය. එතකොට එයාට මෛත්‍රී බුද්ධ ශාසනය හම්බුනහම අද නැහැ ඊළඟ බුද්ධ ශාසනය. ඒ නිසා අපි ඔක්කොම මන් දන්නවා මෙතන එකතුනේ අද මේක අවබෝධ කරගන්න කියන තැන අපි දැන් බලමු අද දවසේ සාකච්ඡා කළ යුතු ඊළඟ දේශනාව. හැමදෙනාම සාදුකේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 गौरवनीय पिंगमत
ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෙහෙණින් වහන්සේ පින්වත් මෙහෙණින් වහන්සේ සදහවත් පින්වත්නි පින්ඇති ඔය ඔබ හැම දෙනෙකුටම මේ සවස් වරුවේ දේශනාවෙන් අපි කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා ඒ මහා සලායතනික සූත්‍රයේ තවත් කොටසක්. උදේවරුේ අපි කතා කළා අනවබෝධයක් තියෙන තාක් යථාභූත ඥානෙ නැති තාක් එළෙනවා. ඉගෙන ගන්නේ නැති තාක් දකින්නේ නැති තාක්. ඇසගෙන පමණක් අපි වැඩිපුර කතා කරේ නමුත් ඔය ඇත්තන්ට පුළුවනි ඇහැගෙන වගේම කන නාසය දිව කය මනස ගැන ඒ හැවරින්ම විමස තේරුම් ගන්න. විශේෂයෙන්ම මනස. මොකද පින්වත්නි ඇසෝස්සේ දකින්න දේ මනසේ විඥාණයෙන් ඊට පස්සේ විමසන දැනගන්න. කනෝස්සේ අහන දේ ගැන මනසේ විඥාණයෙන් දැනගන්න. ඒ හැම තැනමත් අනිවාර්යයෙන්ම අපි අවබෝධය තියාගන්න ඕනේ. මොකද කෙනෙක් බැන්නට ඒ බැනපු ශබ්දය පිළිබඳව ඊට පස්සේ දැනගන්නේ මොන විඥානද? මනසේ විඥානය. ඊට පස්සේ පින්වත්නි මනසේ විඥාණයෙන් මනසේ ස්පර්ශ නිසා හටගන්න වේදනාවෙන් එයාට පීඩනයක් වෙනවද නැද්ද? ඒ නිසා ඒ දැවිලි නැති වෙන්න නම් ඔබ මේ හැම ආයතනයක්ම තේරුම් ගන්න ඕනේ. ඇස පමණක් නෙමෙයි සියල්ලම එකට විමසන්න. ওই විදිහට පින්වත්නි යථාභූත වශයෙන් නොදන්න තැන ඇත්තටම මේ අනිත්‍ය ස්වභාවයේ අවබෝධයක් නැති තැන මෙහිම ඇලිලා මුලාවෙන් ආශ්‍රාද දකිමින් වාසය කරද්දී අපි කියලා තියෙන පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස මෝරනවා කියලා වාක්‍යයක් ඔබ අතැති ලිපිය තුල පංච උපාදානස්කන්ධය අනාගතය පිණිස මෝරනවා කියලා මේ කරුණ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දේශනාවේ මෙන්න මෙහිම පෙන්නනවා. තස්ස සාරත්තස්ස ඒ විදිහට ඇලිලා සංයුක්තස්ස ඒකත් එක්ක එකතු වෙලා සම්මූලහස්ස ඒකෙන් මුලා වෙලා අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආශ්වාදේ දකිමින් වාසය කරනකොට ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti පංච උපාදානස්කන්ධي වැඩෙනවා. දැන් ඔය ඇසෝස්සේ පෙන්වන එකට උන්වහන්සේම කියනවා. ඊට පස්සේ කනෝස්සේ කියන එකේදීත් ওই විදිහටම තස්ස සාරත්තස සංයුත්තස සම්මූලහස්ස අස්සාදානුපස්සින විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti කනෝස්සේ කියද්දිත් පෙන්වන ওই විදිහට ඇලෙලා එකතු වෙලා මුලා වෙලා ආශ්වාදයෙන් අනුව දකින්න වාසය කරද්දී පංච උපාදානස්කන්ධේම හට ගන්නවා වැඩෙනවා. නාසයටත් පෙන්වනවා දිවටත් පෙන්වනවා කයටත් පෙන්වනවා මනසටත් පෙන්වනවා. මේ හැම තැනදීම පෙන්වනවා මේ කාරණා තියෙනවා. පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡanti උපචය කත්මි උපචය කියන්නේ උපචය කියන්නේ පින්වත්නි එකතු වෙන වැඩෙන වගේ අර්ථය. රැස් වෙනවා කියලා කියන්නත් පුළුවන්. වැඩෙනවා කියද්දි ඉතින් මෝරනවා මොකම අර්ථවලින් මොකද්ද මේ කියන්නේ? මෙතන හරි රසවත් මේ දේශනාව තුළ අපි දහම් රසය විඳින්නේ කතන්දරයකින්ම නෙමෙයි අතරම.
අපිට මේ රසය විඳින්න ඕනෙලා තියෙන්නේ මේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන වැඩපිළිවෙල තේරෙන්න. මම ඒක දැකලා තියෙනවා පින්වත්නි ගොඩක් දේශනාවලදී මම මාධ්‍ය දේශනාවලදී කතාන්දර කියන ඇත්තටම අඩුයි. මට කතාවක් කියන්න සමහරවිට ඒ ගැළපෙන තැන් ආවට වෙලාව මදිකමට කියන්නේ නැති අවස්ථා තියෙනවා. මේක තේරුම් කරන්න වෙලාව මදි හින්දා. හැබැයි කතාව නැති වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විද්‍යාව මේ පෙන්වන ගැඹීර අර්ථය අපිට ඊට වඩා රසයිද නැද්ද? ඒක රසවත්. දැන් බලමු මෙතන මේ අනවබෝධ නිසා එන්නට පස්සේ එතන ඒ ආස්වාද යනවා දකින්නේ කොහොමද මෙතන උපාදානස්කන්ධ වැඩෙනවා රැස් වෙනවා කියන්නේ කියලා. එදෙදී බුදුරජාණන් වහන්සේ වදාළා මේ පංච උපාදානස්කන්ධය වැඩෙද්දී එක නිකන් නෙමේ ආයෙත් වැඩෙන විදිහට තමයි රැස් වෙන්නේ. ආයෙ වැඩෙන විදිහට කියන්නේ පින්වත්නි මේක ඒ මොහොතේ හට අරගෙන නැති වෙන එකක් විතරක් නම් ගැටලුවක් නෑ. නමුත් මේක හට ගැනීමෙන් යලිත් හට ගන්න ඕන ශක්තියක් උපද්දගෙන තමයි හටගන්නේ. දැන් අපි හිතමු මේකටම ගැලපෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට නිකන් හිතා ගන්න කියන්නේ. ඔය සමහර මල් වල ඇට තියෙනවා. ඒ ඇටෙන් ආයෙත් ගස් හැදිලා ආයෙත් ඒ මල ඇතුලේ තියෙන ඇටවලින් ආයෙත් ගස් හැදිලා ආයෙත් මල හැදෙනවා. ඒ කියන්නේ මේ මල හැදුනේ නිකන් මල හැදිලා පර වෙලා යන්නම නෙමෙයි. සමහර මල් තියෙනවා ඒවා එහෙම වැඩින්නේ නැහැ. දැන් අපි ගමු වත සුද්ධ මල්. ඒ මල පිපුණා එහෙම මේ මල පර වෙලා ගියා. නමුත් ඇතැම් මල් ඇතුලේ තියෙනවා මම හිතන්නේ සූර්යකාන්ත වගේ මල් වල එහෙම ඇතුලේ තියෙනවනේ. දාස්පෙතිය යන හොඳම උදාහරණය. දාස්පෙතිය මලක් ඇතුලේ බලන්න තව මල් කොච්චර උපද්දවන්න පුළුවන් ශක්තිය එක මලක් ඇතුලේ තියෙනවා. එහෙනම් මේ මල පිපුණේ පින්වත්නි නිකන් වතු සුද්ධ මලක් වගේ පිපිලා පර වෙලා යන්නේ නෙමෙයි. අනාගතයේ පිණිස තව මහා වැඩෙන්න පුළුවන් ශක්තියකුත් සමග තමයි මේකත් පිපුණේ. මල පිපෙනවා. පිපෙන්නේ තව මල් පොක්වන්න පුළුවන් ශක්තිය බිහි කරමින්. විඥානයක් හටගන්න තැන රූපයක් දකින්න තැන උපාදානස්කන්ධ පහ හටගන්නේ නිකන් නෙමෙයි. තවත් අනාගතයට උපාදානස්කන්ධ වැඩෙන්න පුළුවන් විදිහේ මහා ශක්තිය රැස් කර ගනිමින්. ඒක තමයි මෙතන මේ කොච්චර ගච්ඡන් කියන්නේ. මෙතන පින්වත් මේ කතා කරන්නේ දැන් සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති කියන මේ අතර ටික තමයි මේ සංක්ෂිප්ත කරලා දැන් කතා කරන්නේ මේ වෙලාවේ. දැන් අපි මේ වෙලාවේ භවය ගැන කතා කරනවා. දැන් අපි මේ වෙලාවේ ආයතන නිසා ස්පර්ශ හට අරගෙන වේදනා හට අරගෙන දැන් බලන්න මෙතන මේ පත්‍රිකාවෙන් ඔයයන් පේනවා වේදනාව දක්වා තමයි කතා කරන්නේ. ඇස ගැන කතා කරද්දිත් ස්පර්ශය නිසා වේදනාව දක්වා කතා කරනවා. කන ගැන කතා කරද්දිත් ස්පර්ශය නිසා හටගන්න වේදනාව දක්වා කතා කරනවා. ඔය වේදනාව ගැන කතා කරනකොට ඊට පස්සේ තේරෙනවා වේදනා පච්චය තණ්හා. තණ්හාව හට ගන්නවා. ඇලෙනවා. ඇලෙනවා කියන තැනම තියෙන නන්දි රාගය. නන්දි රාගය කියන්නේ පින්වත්නි තණ්හාවටම කියන තවත් නමක්. එතකොට ඒ නන්දි රාගෙම තමයි එතනදී උපාදානස්කන්ධ හටගන්න උපකාර වෙන්නේ. මේ රූපේ දකින්න තැන තියෙන හටගත් උපාදානස්කන්ධ අනාගතයේ පිණිස මෝරනවා කියන්නේ මොකද්ද?
ඔය තණ්හාව සහ එතන තියෙන උපාදාන නිසා භවය සකස් වෙනවා කියන එක තමයි මෙතන මේ කියන්නේ. භවය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් ඔබට මේක කරුණ විමසගෙන යද්දී. පින්වත්නි, ඔයත් හිතන්න අපි කොතනක හරි විඥානයක් හට ගන්න අවස්ථාවක මෙතන මේ වර්තමානෙම නිරුද්ධ වෙලා යන විඥානයක් හටගත්තා කියන හැඟීම එන්නේ නැහැ සාමාන්‍යයෙන් අපිට. අපිට සාමාන්‍යයෙන් සංඥාව හැටියට එන්නේ දැක්ක දේ පිළිබඳව නම නේද? දැන් භාවනා කරන්න වාඩි වුණාට පස්සේ නම් ඔය ඇත්තෝ ධාතු මනසිකාරය නම් කරන්නේ, උදාහරණයකට හිතුවොත් ධාතු මනසිකාරය නම් කරන්නේ කය ගැන ධාතු වශයෙන් කොටස් කොටස් ඔක්කොම හලහල ලෙහෙලෙහ බලය. කෙස් කියන්නේ පඨවි වලට අයිති දෙයක්. නමුත් එහෙම තැනමත් ධාතු හතරම තියෙනවා. එතකොට ලොම් නිය පොතු දත් ඔක්කොම පඨවින්ට අයිති දේ. පිත සෙම සරව ආදී ආපෝ වලට අයිති දේ වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස ආදී මේ අංගමංගානුසාරී වාතය ආදී වාතයන් වායෝ ධාතුවට අයිති දේ. ඊළඟට මේ ආහාර දිරවන්න නොයෙකුත් දෙයට තියෙන තේජෝ උණුසුම් ගතිය තේජෝ වලට අයිති දේ ආදී වශයෙන් ඔබ ඔක්කොම වෙන් කරලා බලයි කතාවක් හිතයි. එතකොට මෙතන කය තුල ධාතු ගොඩක් කියන හැඟීම ඇති වෙයි. හැබැයි පින්වත්නි, කෙස් ගහක් ගත්තොත් කෙස් කියලා කියන්නේ මේවා එකින් එක වෙන් කරලා බලුවට පස්සේ කය කියලා එකක් නැහැ කියලා තේරෙනවා. කයක් කියන්නේ අපි මේ ගොඩේ එකතුවට කියපු නමක් විදියට. එතකොට ඒ කය හැටියට ගත්ත දේ දැන් වෙන් කලේ මොනවටද? කෙස්ලොම් නියදත් ආදී. ඒවත් අරගෙන බැලුවොත් කෙස් කියන එක වෙන් කරලා ගත්තොත් එතරම් කෙස් කියන්නේ තව නමක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ගොඩට. ඒ ධාතු රාශියක එකතුවකට කියන නමක් තමයි කෙස් කියලා කිව්වේ. එහෙනම් කෙස් ආදී වශයෙන් තියෙන කොටස් එකතු වෙලා හැදිච්ච දෙයකට තවත් නමක් තමයි කය කියලා කිව්වේ. එතකොට කය කියන හැඟීමත් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට එන්නේ, ඊටත් තව එහාට ඇවිල්ලා සමන්, සම්පත්, සුනිල්, නිහාල්, නෙල්සන් වගේ එක නම් කැලේ තමයි දැන් අපිට ඔළුවට එන්නේ. දැන් අපි නිමල් කියලා එහෙම ගත්තම අපිට කයක් කියන එකවත් මතකෙට එන්නේ නැහැ. නිමල්. නමුත් නිමල් කිව්වේ මොකක්ද දැකලාද? කයක් දැකලා. කයක් කිව්වේ මොකක්ද දැකලාද? කෙස්ලොම් නියදත් ආදී දේ දැකලා. කෙස් කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු දැකලා. එතකොට මේ ධාතු රාශියක් තමයි කෙස්ුනේ. කෙස් ආදී එවැනිම සම්මුති හදාගත්ත ද්‍රව්‍ය රාශියක් තමයි කය කිව්වේ. කයක් තමයි නිමල් කිව්වේ. දැන් අපිට දුටු පමණින් සංඥාවට නිමල් කියලා අපි පින්වත්නි එහි සැබෑ ස්වභාවය අපේ හිතෙන් ඈත් වෙලානේ. ඒ සැබෑ ස්වභාවය හිතෙන් ඈත් වුණාට පස්සේ අපිට දකින රූපේ පිළිබඳව අපි දකින්නේ ඒත් යම් කිසි කියන්නේ එතන වෙනස් වෙන ස්වභාවයක් ඇතුවද ආත්ම ස්වභාවයක් ඇතුවද? ආත්ම ස්වභාවයක් ඇතුවද පවතින දෙයක් කෙනෙක් ඒ සංඥා. ඒකට දෙයක් මේ පවතින දෙයක් කියලා කියමන් දෙයක් කියන වචනේ ලොකු තේරුමක් ඇතුව දෙයක් කියලා අපිට. නමුත් පින්වත්නි ඒ පැත්තෙන් එහෙම දකිනා දේ පිළිබඳව අනවබෝධකෙද්දී ඒ දේ දකිනා තමා තුළ දකිනා කෙනෙක් කියන මුලා වෙන්නේ මෙතන විඥාන වෙනස් වෙන හැටි, නාම රූප වෙනස් වෙන හැටි අවබෝධය නැති නිසා. එතකොට ඔන්න ඔය යථාභූත අවබෝධය නැතිකම නිසාම දැන් උතන හටගත්තු විඥාණය සලකන්නේ පින්වත්නි විඥානයක් කියලා නෙමෙයි.
තමා කියලා. විඥාන සැලකුවේ තමා කියලා කියන්නේ කොහොමද දන්නවද? දැන් ඔන්න මම දැක්ක කඩදාසිය. තමන්ගේ ඇතේ තියෙනවනේ බලන්නකෝ. දැන් ওই කඩදාසිය දකින්නකොට මම දකින්න කඩදාසිය කියන මම දකින්න කියන දැකීමක් ඒ සංඥාවක් තමන්ගේ හිතේ තියෙනවනේ. මෙතන විඥානයක් හටගත්තා කියන එකද අපිට හිතෙන්නේ මම දැක්කා කියන එක. මම දැක්කා කියන. ඔය මම දැක්කා කියලා මනසට එන හැඟීම. ඒ හැඟීම තමයි පින්වත්නි විඥානයේ ඇත්ත කතාව අපිට අමතක කරන්නේ. එතකොට ඒ දකිනා දැන ගැනීම ඒ විඥානය තමා වශයෙන් හෝ ඒක තමාගේ වශයෙන් හෝ ඒ තුල තමන් ඉන්නවා කියලා හෝ තමන් ඒ තුල ඉන්නවා කියලා හෝ ඔන්න ඔය හතර ආකාරයෙන් ඔය දැන ගැනීමට මුලා වෙනවා අපි. ආයත් කියන්න ඒ දැනගන්නා දැන ගැනීම තමා කියලා හෝ තමා තමයි දැන ගැනීම. එහෙම නැත්නම් තමාගේ දැන ගැනීමක්. එක්ක තමන් ඉන්නේ දැන ගැනීම තුල. එක දැන ගැනීම තියෙන්නේ තමන් තුල. ඔන්න ඔය හතරෙන් තමයි අපි මේ විඥාණයට අහු වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි විඥානයේ මොහොතෙම නැති වුණා නම් තමන් නම් දැන ගැනීම විඥානයේ මොහොතෙම නැති වෙද්දී තමන්ට මොකද වෙලා තියෙන්නේ මේ මොහොතේ? නැති වෙනවා. ඇත්තටම මෙතන තමන් නැති වුණා නෙමෙයි, හටගත්තු හේතු නැති වුණා. හැබැයි අර තමන් කියලා හැඟීම නිසා අපිට අන්තිමට සිද්ධ වෙනවා තමන් නැති වුණා කියලා හිතන්න. බලන් ගියාම එහෙම නැති වෙනවා නම් ඉතින් එතන ඇති තමෙක් නෑ, මොහොතක හටගත්තු හට ගැනීම විතරයි. සංකතෝ ඒ කියන්නේ සකස් වෙච්ච විඥානයක් සකස් වෙච්ච නිසා නැති වුණා. සකස් වුනේ මොකක් නිසාද? විඥානේ හේතුවක් නිසා. හේතුවක් නිසා සකස් වුණු විඥානේ හේතු නැති වෙච්ච ගම නැති වුණා. ඉතින් කොහොමද හංගින්නේ තමන් කියලා? එතකොට පින්වත්නි තමාගේ වශයෙන් සලකන්නත් බෑ. තමාගේ නම් තමන්ට ඒක පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තමාගේ වශයෙන් සලක ගන්නත් බෑ. තමා තුල හෝ තමන් ඒ තුල කියලා වශයෙන් හංගින්නත් බැරි නැති වෙන මොහොතේ ඒ හට ගන්න මොහොතේම නැති වෙලා යන එක බෝතේ වුන් ගන්නකොට තමන්ට තේරෙනවා ඒ තමා වශයෙන් සැලකුවට මෙතන හේතුවක් විතරයි ඵලයක් විතරයි කියන එක. සංකතයි. ඒකයි කියේ සෝතාපන්න කෙනාට ඇති වෙන අවබෝධය යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. උතන ධම්ම කියන වචනෙට දේ කියලා කියන්න පුළුවන්. යම් කිංචි සමුදය ධම්මං යම් කිසි විදියකට හටගත්තු දෙයක් ඇද්ද? සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ලම නැති වෙන දේවල්. දැන් දැක්කපු දේ හේතුවක් නිසා නම් හටගත්තේ, හේතු නැති වෙනකොට දැකපු දේ නැති වෙනවා. දැකපු කෙනා හේතුවක් නිසා නම් හටගත්තේ, හේතු නැති වෙනකොට දැකපු කෙනා නැති වෙනවා. මේ ස්වභාවය දකින්නකොට අනාත්මය වැටහෙද්දී සක්කාය දිට්ඨිය බිඳෙනවර විඥාන ගැන, දැකීම ගැන. පින්වත්නි දැකීම ගැන සක්කාය දිට්ඨිය බිඳෙනකොට අපිට දැකීම මුල් වෙන සෑම දෙයක් ගැනම ඔය අවබෝධය හසුරවන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඔබට භාවනා කරනකොට උනා ඔබ ඇටසැකිල්ලක් දිහා නම් භාවනා කරන්න. ඇටසැකිල්ල දෙයක් කරගෙන දකිනා කෙනෙක් කරගෙන ඔබ කොච්චර ඇටසැකිල්ල ගැන විමසුවත් වැඩක් තියනවද? අපෝ මේක අනිත්‍ය කියලා නෑ. එතකොට මේ කයත් මේ ස්වභාවයෙන් කියලා ඒ ඇටසැකිල්ලේ ධාතු ස්වභාවය විමසනවා. නමුත් ඒක හිතන්නේ නෙමෙයි. මගේ කයත් ඔයගේ තමයි. මේ කයත් ඔය ස්වභාවයයි කියලා හිතන එක පැත්තක තියලා මගේ කිව්වට කමක් නැහැ. මේ අනවබෝධය තුලනේ මේක කියන්නේ.
මෙතන තමාගේ කරගත්තු දෙයක් තියාගෙන මේ සැකිල් මෙතන තමායේ සලකන කය තුල තියෙන ඇට ටිකක් තමාගේ කරගෙන පේන ඇට සැකිල්ලක් දෙයක් කරගෙන දැකීම කියන විඥානයත් දෙයක් කරගෙන මම දකින මොකද මම දකින ඇට සැකිල්ල හරියට මගේ ඇට සැකිල්ල වගේම මෙයා දැන් හිතන් ඉන්නවා මේ ඇට සැකිල්ලට ළඟට සෝතාපන්නයි කවුරු හරි කෙනෙක් වරයක් දුන්නොත් එහෙම ඔයා ওই විදිහට භාවනා කරගෙන යනවා උතෙන්ට වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් ඔයාට අවශ්‍ය දික් කරලා දෙනවා කියලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් අත්‍යයට සෝතාපන්න වෙන්න බැරි වෙනවා. මොකද දකිනා විඥානයේ ආත්මය. ඒ විඥාණයට හසු වෙච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප අරමුණුත් ආත්මය. එතන හටගන්න සංඥාදී සියල්ල ඇයි දැන් අට්ටික සංඥානේ මෙතන වැඩෙන්නේ. ඒ විඥාන හටගත්ත තැන ස්පර්ශයෙන් හටගන්න සංඥාව මොකද්ද? අට්ටික සංඥාව. දැන් අට්ටික සංඥාවත් කාගේ සංඥාවක්ද? ඒක මගේ සංඥාව. මා තුළ ඇති වෙච්ච මගේ සංඥාව ඒක. මා තුළ ඇති වෙච්ච සංඥාව දැන් හොඳට වැඩෙනවා. ඒක හේතු නැති වෙද්දි නැති වෙන එකක් කියලා තේරෙන්නේ නැහැ. හොඳයි අට්ටික සංඥාව වඩනවාද ඔය වඩන අය සාමාන්‍යයෙන් මම කියන්නේ මේ අවබෝධය තියාගන්න නැතුව සාමාන්‍යයෙන් ඇටසැකිල්ලක් ළඟට වෙලා අට්ටික සංඥාව වඩන අය වඩනවාද? ස්පර්ශ නිසා හටගන්න සංඥාවක් විතරයි අට්ටික සංඥාව කියලා හිතනවද? මේ විඥාණයෙන් දකිනා මොහොතේ විඥානේ නැති වෙද්දී ස්පර්ශෙත් නැති වෙනවා. ස්පර්ශ නැති වෙද්දී ස්පර්ශ නිසා හටගත්තු අට්ටික සංඥාවක් නැති වෙනවා කියලා දැනගෙන දෝක කරන්නේ නෑ. මගේ සංඥාව මට අවබෝධ වෙනවා. මට වැටහෙනවා කියන තැන විතරයි ඉන්නේ. ඉතින් පින්වත්නි බාහිර ලෝකයේ දේත් එක්ක මුලා වෙන එක ගැන කවර කතාවද ධර්මාවබෝධයට කියලා කරන දේ තුල කරන්නේ සක්කාය දිට්ඨියම වඩන එක තමයි. ඔක බිඳ ගන්න නම් කරන්න තියෙන්නේ මොකක්ද? එකම එක දෙයයි මොහොතක් පාසා මේ විඥානේ හටගන්න විදිහ තේරුම් ගනිමින් ඒ විඥානේ හටගන්න මොහොතේ Tamanට මෙතන හටගත්තු සියලුම හේතු ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥා සංකාර ඔක්කොම නැති වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔබේ කඩදාසිය පින්වත්නි ඇලෙනවා කියලා වචනයක් තියෙනව නේද මැද්දේ? ඇලෙනවා. හොඳට බලන්න මේ වචනේ. ඒකේ ලයන්න දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න හොඳට. මැද තියෙන පුංචි පොටුවේ ඇලෙනවා කියන වාක්‍යයේ ලයන්න දිහා පොඩ්ඩක් හොඳට බලාගෙන ඉන්න. හරි. දැන් මට කියන්න ඔය ලයන්න දිහා බලන් හිටියේ මොහොත තුල ඔබට අර යටම තියෙනවා මෙම සූත්‍රයේ මීළඟ කොටස මාර්තු 15 වන ඉරිදා උදේ 8 සිට 4 දක්වා කියලා ඒව ගැන අදහසක්වත් ආවද? නෑ. මෙතන අලුතෙන් ආපු අය ඉන්න බව දැනගත්ත හින්දා මම නිකන් මේක කිව්වේ. බලන්න ඔබ ඇලෙනවා කියන තැන ඒ ලයන්න දිහා බලන් ඉන්න මොහොතේ ඔබේ ඇහි විඥාණයෙන් ඔබ යම් අක්ෂරයක රූපයක් දැනගන්නවා. ඒ රූපය ඔබ ඇහි විඥාණයෙන් දැනගන්න වෙලාවේ ඔබේ ඇහැ ඉස්සරහම තියෙන තවත් අකුරු ටිකක් තිබුණත් ඔබ දැනගන්නේ නැහැ. ඒවා පිළිබඳ ස්පර්ශ හටගන්නේ නැහැ. ඒවා පිළිබඳ සංඥා ඇති වෙන්නේ නැහැ. දැන් තව කෙනෙක් ඔය යට කොටස කියවනකොට මීළඟ මෙම සූත්‍රයේ මීළඟ කොටස මාර්තු 15. ඒතකොට සමහරවන්න දැන් එකපාරට මේක දන්නේ නැති කෙනෙක් හිතුවනම් වැඩසටහන තියෙන දෙවෙනි ඉරිදානේ. දෙවෙනි ඉරිදා 15 නෙමෙයි.
කියලා ඔක කියවද්දි හිතිච්ච කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. දෙවෙනි ඉරිදා නෙමෙයිනේ 15 තුන්වෙනි ඉරිදානේ කියලා හිතිච්ච කෙනෙක් ඉන්නවද මෙතන? හරි. හිතිච්ච නැති අය ඇයි ඔබට හිතුන්නේ නැත්තේ? දන්නවා. අපි ලබන මාසේ දෙවෙනි ඉරිදා ලංකාවෙන් බැහැර වෙලා හින්දා එදාට කෙරෙන්නේ නැති බව කියලා තියෙන හින්දා ඒ වගේ සැකයක් ප්‍රශ්නයක් හිතට ආවේ නෑ. තුන්වෙනි ඉරිදාට විතරක් ලබන මාසේ විතරක් කෙරෙනවා. එතකොට පින්වත්නි දැන් ඔබට මාර්තු 15 වෙනිදා කියන එක දකිද්දී ඒ තුන්වෙනි ඉරිදානේ කියලා එවැනි හැඟීම් මොකෝතර ඇලෙනවා කියන එක දිහා බලන මොහොතේ හටගත්තේ නෑ. බලන්න ඒ මොහොතේ අපිට කිසිම හැඟීමක් හිතට ආවේ නැත්තම් අපිට දෙවෙනි ඉරිදක් තුන්වෙනි ඉරිදක් ගැන වැඩසටහනක් ගැන ඒ මොහොත තුළ ඒ ෂණය තුළ ඒ හටගත් අවස්ථාව තුළ අපිට පින්වත්නි සංඥා සංඛාර මුකුත් ඇතිවෙන්නේ නැහැ. දැන් බලන්න විඥානේ හටගන්න දේ යම් තැනක යම් දෙයක් මොඩලා හටගත්තද ඒ හටගත්තු දේ අසුරු කරලා එතන මුළු උපාදානස්කන්ධ පහම දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි දැන් මේක සලකලා බලමු. අනවබෝධයෙන් විඥානේ හටගනිද්දී එතන ඇහැ ගැනක් දන්නේ නැත්නම් රූපේ ගැනක් දන්නේ නැත්නම් විඥාන ගැනක් දන්නේ නැත්නම් මේ හැමතැනම පින්වත්නි ඒ අනවබෝධය නිසාම පංච උපාදානස්කන්ධේ වැඩෙන හැටි තමයි දැන් මේ කියන්නේ. අපි ඔය ඇලෙනවා කියන වචනේ දැනගන්න වෙලාවේ අනිත් ඒවා දැනගත්තේ නැහැ කිව්වේ ඇයි? වෙන් කරලා දැනගන්න ස්වභාවයක් තියෙන්නේ මොකකටද? විඥානයට. විඥානකේ වෙන් කරලා දැනගන්න. දැන් බලන්න ඇලෙනවා කියන තැන ලයන්න ඒ ලයන්නේ රූපය වෙන් කරලා දැනගන්න වෙලාවේ අපි වෙන රූපයක් දැනගත්තේ නැහැ. එතකොට වෙන් කරලා දැන ගැනීම තමයි මොකද? විඥාන. ඒ විඥානේ හැමතැනම හැම මොහොතෙම සකස් වෙද්දී එතනේ සකස් වෙච්ච විඥානයට අරමුණු වෙච්ච යම් රූපයක් තියෙනවා නේද? ඔය රූපය තමයි පින්වත්නි ශබ්දයක් නම් කන ඔස්සේ ඒ ශබ්දය ගඳ සුවඳක් නම් නාසය ඔස්සේ ආපු ඒ ගඳ සුවඳ ඊළඟට රසයක් නම් දිව ඔස්සේ දැනෙච්ච ඒ රසය පහසක් නම් කය ඔස්සේ දැනගත්තු ඒ පහස අරමුණක් නම් මනස ඔස්සේ දැනගන්නේ ඒ අරමුණ හැම තිස්සෙම සතර මහා ධාතුන්ගෙන් හටගත් දේක ගතියද නැද්ද? ගතිය. මා ඔබට ඒක තේරුම් ගන්න මෙහෙම කියන්න. දැන් අපි හිතමු අපිට ඇහැට පේන්නේ දලදා මාලිගාවේ අර දලදා වහන්සේව කියලා. දලදා වහන්සේව ඇහැට පේනකොට ඒ බලන් ඉන්න කෙනාට දැන් යම් අරමුණක් මනසේ තියෙනවද නැද්ද? මොකක් වෙනද අරමුණ තියෙන්නේ? දලදා වහන්සේ පිළිබඳව අරමුණක් තියෙනවා. දැන් මේ අරමුණ මම මේ වෙලාවේ සිහි කරන්නටත් කලින් මීට විනාඩි 10කට විතර උඩදී ඔයත්තන්ගේ හිතේ දලදා වහන්සේ ගැන අදහසක් තිබ්බද? මතකෙටවත් ආවද? නෑ නේ. එතන බලන්න දලදා වහන්සේ නම් සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපයක්ම තමයි. මොකද කවුරු හරි කෙනෙක් කියනවනම් එහෙම දලදා වහන්සේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපයක් කියන්න එපා. එනේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දන්නේ නැහැ. මොකද රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සකස් වීමක් නැත්නම් තථාගතයන් වහන්සේ කියලා හඳුන ගැනීමක්වත් එතන නැහැ කියලා.
ඕනම තැනක. එතකොට පින්වත්නි දලදා වහන්සේ කියන්නේත් අපිට සංකත වූ රූපයන් අතර උතුම් ප්‍රණීතම රූපයක්. ඒක තමයි අපිට දකින්න තියෙන්නේ. දැන් බලන්න අපි රූපය කියලා අඳුන ගන්නකොට ඔය රූප ස්කන්ධය කියන්නේ ස්කන්ධ කියන එක ගැන අපි වෙනමම දවසක ඔබට කියා දෙනවා. ස්කන්ධ කියන වචනය හරි වටිනවා. ඔකේ ස්කන්ධ කියන්නේ කාලයයි අවකාශයයි අතර. උතන දෙන කරුණු 11. අර රූපේ හැමතිස්සෙම දෙකේ ගොඩවල් වලින් එකින් එකකට අයිති වෙනවා. අවකාශයට. තමායේ සලකනවා තමාගෙන් බාහිරයේ සලකන රූප තියෙනවා. ඒ රූප වලින් දෙකින් එකකට අයිති වෙනවා. දැන් දලදා වහන්සේ අපි දකින්නේ තමායේ සලකන රූපයක් වශයෙන් තමාගෙන් බාහිරයේ සලකන රූපයක් වශයෙන්. බාහිරයේ සලකන රූපයක් වශයෙන්. අපේම දතක් අපි දකිනකොට ඒක තමායේ සලකන රූපයද තමාගෙන් බාහිරයේ සලකන රූපයද? තමායේ සලකන රූපය. ඊළඟට පින්වත්නි උතන තියෙනවා හීන ප්‍රනීත කියලා දෙකක්. එක්කෝ රූපය අපිට හීනයි එක්කෝ අපිට ප්‍රනීතයි. ගොරෝසු සියුම් කියලා දෙකක් තියෙනවා. එක්කෝ අපිට ඒ රූපේ ගොරෝසු එක්කෝ අපිට ඒ රූපේ සියුම්. ඊළඟට දුර ළඟ කියලා එකක් තියෙනවා. එක්කෝ අපිට ඒ රූපේ දුරයි එක්කෝ ඒ රූපේ අපිට ළඟයි. ඔය අතරින් මොකකට හරි හැම දැනගන්නා දෙයක්ම අයිති වෙන නිසා කාලයට අමතර අවකාශයට කියන ඔය මොකකට හරි අයිති හින්දා ඔක අවකාශය රූපේ අවකාශය. ඒ අවකාශෙ පින්වත්නි කාලයෙන් මොකකට හරි එක තුنين එකකට අයිති. එක්ක අතීත කාලේ එක්ක වර්තමාන කාලේ එක්ක අනාගත කාලේ. අපි නිකන් හිතමු ඔන්න කෙනෙකුට කෑම කාලේ වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් කියනවා වාගේ දතාස්සේ මැල්ලුම් කෑල්ලක් හිරවෙලා. වෙන ඒවා නෙමෙයි. එතකොට දැන් යා බෑග් වල එහෙම තියනවනේ පුංචි කන්නඩි. අරගෙන බලනවා මැල්ලුම් කෑල්ලක් හිරවෙලා. දැන් මැල්ලුම් කෑල්ල අරගෙන අයින් කරනවා. ඔතනදී පින්වත්නි එයාට කනට ඇහෙන ශබ්දයේ පිළිබඳව රූප වශයෙන් දත් පිළිබඳව මනසට අරමුණු ආවා. දත් අතරින් තිබුණේ. එතකොට දතත් රූප අරමුණක් වශයෙන් මනසට ඇවිල්ලා. මැල්ලුම් කැල්ල සතර මහා ධාතුන් හැඩගත්තු රූපයක අරමුණක් වශයෙන් මනසට ඇවිල්ලා. දැන් යා කියන එක කතාව තුල මෙහෙම එකක් හිර වෙලා කියලා යා කියන එක කතාව තුල තමායයි සලකන සතර මහා ධාතුන් හටගත්තු දෙයක් ගැන උපාදානස්කන්ධ හට ගන්න මේ මොහොතේ ඒ විඥානේ දත්ත පිළිබඳව විඥාණයෙන් දැනගන්නකොට මනසට අරමුණක් වෙනකොට මැල්ලුම් කැලල පිළිබඳව මනසට අරමුණක් වෙනකොට බාහිර රූපයක් පිළිබඳව විඥානේ හට ගන්නවා මනසේ අරමුණු වශයෙන් මනසට එන අරමුණ මෙතන හිතනවා. එතකොට පින්වත්නි දැන් ඔය මැල්ලුම් කැලල මේ වෙලාවේ මතක් වෙනවා කියන්නේ කැම ගත්ත වෙලාවේ ඔය වෙච්ච අත්දැකීම ඒ වෙලාවේ ඔබට වර්තමානයේ දකින දෙයක්ද නැද්ද? ඒ කියන්නේ ඔබ ඒ වෙලාවේ මැල්ලුම් කැලල දකිනකොට ඔබ මේ දකින රූපය වර්තමානයේ දකින වර්තමානයේ හටගන්න එකක් හැටියට තමයි ඔබට සීවෙන්නේ. දැන් ඔබට පරණ සිද්ධිය ආයි මතකෙට එනවා. දැන් මානසික විඥාණයෙන් තමයි මැල්ලුම් කැලල සම්බන්ධ ඔන්න හිතට ආවේ. දැන් වර්තමානයේ අතීතෙද? අතීතේ. කාලයට ඔන්න ඔය තුනෙන් මොකකට හරි එකකට අනිවාර්යයෙන්ම හැම උපාදානස්කන්ධයක්ම අයිති. රූපයක් ඇත්ත කාල තුනෙන් එකකට අයිති. වේදනා කාල තුනෙන් එකකට අයිති. සංඥා සංකාර විඥාන කාල තුනෙන් එකකට අයිති. අවකාශය පැත්තෙන් ගන්නකොට තමායයි හෝ බාහිරව දෙකින් එකට
අයිති. එතකොට පින්වත්නි ඔය කාලයේ අවකාශයේ අතර ඔය රූපේ ඉඩක් ගන්න හින්දා තමයි රූපස්කන්ධ කියන්නේ. ඔය කාලයේ අවකාශයේ අතර වේදනාව ඉඩක් ගන්න හින්දා තමයි වේදනා ස්කන්ධ කියන්නේ. කාලයේ අවකාශයේ අතර සංඥාව ඉඩක් ගන්න හින්දා තමයි සංඥා ස්කන්ධ කියන්නේ. මම මේ වෙලාවේ මේ ස්කන්ධයේ තේරුම කෙටියෙන් කිව්වට කන්ද සූත්‍රය කියලා තියෙන සූත්‍රයක් කන්ද සූත්‍රය ඔබට කියා දෙනකොට ඉදිරියේදී හොඳටම තේරුම් ගන්න ඔය කාලයේ අවකාශය අතර කතාව කියලා දෙනවා. දැන් මම මේ කෙටියෙන් මෙතන කිව්වේ. දැන් ඔයත් හොඳට කල්පනා කරලා බලන්න ඇහි විඥානය හට අරගෙන රූපයක් දකිනකොට එතන වේදනාව හටගත්තම උපාදානස්කන්ධ පහ එතන සකස් වෙලා. දැන් අපි හිතමු දලදා වහන්සේ දකිනකොට එතන එන විඥානය හටගෙන තියෙනවද නැද්ද? මොන විඥානද? ඇසේ විඥානය. ඇසේ විඥානය හටගත්තම ස්පර්ශය නැද්ද? කොහොමද තියෙනවා කියන්නේ? විඥානය හටගන්න දෙන්න ඕනේනේ. මොනවද? ඇහැයි රූපේ. එතකොට ඇහැයි රූපේ එක්ක විඥානය හටගත්ත කියන ඔක්කොම කීයද? 3යිනේ. ඉතින් ඕකනේ ස්පර්ශය. එන විඥානය හටගත්ත කියන එතන ස්පර්ශය. ස්පර්ශය හටගත්ත කියන්නේ ආයිත් කිසි බේරිල්ලක් නැහැ. වේදනා සංඥා සංකාර එතන හටගන්නවා. එතකොට සතර මහා ධාතුකින් හටගත්තු රූපයක පේන ගතියක් තමයි දැන් මේ ඇහි විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. ප්‍රණීත වූ සංකත වූ දලදා වහන්සේ නම් වූ මේ ප්‍රණීත රූප අරමුණ තමයි අපිට මේ වෙලාවේ විඥාණයෙන් දැනගන්න ලැබෙන්නේ. එහෙනම් මේ විඥාණයට සතර මහා ධාතුකින් හටගත්තු තමාගේ බාහිරයි සැලකෙන රූපයක් අරමුණු වෙනවා. ඒ අරමුණ වෙනකොට පින්වත්නි එතන විඥානයේ හට ගැනීම තැන යම් තැනක ඇද්ද එතන ස්පර්ශය නිසා අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංකාර හටගන්නවා. මේ සංඥා මොකද්ද? දලදා වහන්සේ කියන සංඥා තියනවද නැද්ද? තියෙනවා. දලදා වහන්සේ කියන සංඥාව අපේ මනසට දැන් කරඬුව දැක්කමත් එනවා. කරඬුව දැක්කම ඇති අපිට ඔළුවට එන්නටක් ගාලා මේ දලදා වහන්සේ සෙන්කට ගිහිල්ලා අපි දැක්කදී අපි ඇත්තටම දලදා වහන්සේ දකින්නේ නැහැ. නමුත් අන්න දලදා වහන්සේ කියලා අපි වඳිනවා. දැන් අපේ මනසට සංඥා වෙනවා දලදා වහන්සේ කියලා. එතකොට පින්වත්නි ඔබට ඒ සංඥාව නිසා ඇතිවෙන්නේ මොන වගේ වේදනාවක්ද? සැප වේදනාව. ඒ සැප වේදනාව නිසා දැන් ඔක වෙන ආගමක කියන්නේ අපි හිතමු බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරසිතක් තියෙන වෙනත් ආගම අදහන කෙනෙක් දකින්න. ඔය කාලේ අර සුදු කුළු ගෙඩියක් ගෙනල්ලා දලදා වහන්සේට ගහන්න උත්සාහ කරන්නේ. අපි එතන නිකන් හිතමු ඒ සුදු ජාතික කෙනෙක් එයා ආණ්ඩුකාරව හැටියට රට කරද්දී එයා නියම කරනවා මේ දලදා වහන්සේව මේ කුළු ගෙඩියෙන් ගහලා කුඩු කරනවා. දැන් පින්වත්නි දලදා වහන්සේ දකිනකොට අපිට ඇති වෙන්නේ අනේ අපේ භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේනේ කියන සංඥාව. ඒ සංඥාවත් එක්ක අපිට ඇති වෙන්නේ සැප වේදනාව. නමුත් අර සුදු මිනිසයාට ආවේ මොන සංඥාවද? ඒ මොන සංඥාවද කියලා හිතනවා. මේ කොහෙද යන මිනිහෙකුගේ ඉස්සර මේ නැති වෙච්ච මිනිහෙකුගේ දතක් ඔයගේ සංඥාව එයාට තිබුණේ. එයාට භාග්‍යතුන් වහන්සේ කියනවා තේම කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. බුදුන් කියලා කියන ඉස්සර මේ හිටිය කෙනෙකුගේ දතක්. ඔන්න ඔය සංඥාව තමයි මනසට තිබෙන්නේ.
ඒ සංඥාවත් එක්ක දැන් එයාට පේනවනේ මේ මිනිස්සු මහා විදිහට ගරු කරනවා, සැලකිලි කරනවා. ඒක එයාට විකාරයක් වගේ. ඒතකොට එයාට මේකත් එක්ක තියෙන ගැටිච්ච හිත ස්වභාවය. දැන් මේ සංඥාවෙන් එයාට ඉන්නේ සැප වේදනාවක් නෑ. එයාට ඉන්නේ දුක් වේදනාවක්. දුක් වේදනාවත් එක්ක තමයි ගැටීම තියෙන්නේ. එයාගේ හිතේ. දැන් එයාට ඊට පස්සේ වේදනා සංඥායක සංඛාරාවේ කොහොමද මොන සංඛාර? සංඛාරකේ චේතනා. දැන් මෙයාට ආවේ පුඤ්ඤාපි සංඛාරද අපුඤ්ඤාපි සංඛාරද? අපුඤ්ඤාපි සංඛාර. පාපී චේතනා. මොනවාද පාපී චේතනා? කුඩු කරලා දාන්න. ගහන්න කුළු ගෙඩිය. ඔය තමයි චේතනා. ඊට පස්සේ ආ වචන හසුරුවලා අන දෙනවා යාගේ සේවකයන්ට. ඔය කුළු ගෙඩිය අරගෙන ගහන්න. දැන් ඔන්න අන වචන. දැන් මේ වචන වලින් මෙයා ගහනවා. යාගේ ගෝලියෝ ගහනවා. දලදා වහන්සේට කුළු ගෙඩිය ස්පර්ශ වෙනකොටම කුළු ගෙඩියේ ඔගේ දෙවිදියම කියනවා කුළු ගෙඩිය හිල් කරගෙන ඇතුළට වැඩම කළා කියලා කියනවා. එතන ඒ කිනිහිර හිල් කරගෙන ඇතුළට වැඩම කළා කියලා. ඊට පස්සේ ගහලා පින්වත්නි කුළු ගෙඩිය නැවත ගන්නකොට අර කිනිහිරෙන් දලදා වහන්සේ යටට වැඩම කරපු දලදා වහන්සේ අහසට වැඩම කරලා ප්‍රාතිහාර්ය එක රැස් වේදෙනවා. මේ දලදා වහන්සේගේ ඒ ආනුභාවය අතිශෝක්තියක් නෙමෙයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේලා කියන්නේ අපි දැන් බලන්නේ අපිට සමානවනේ. අපේ දතක් තිබ්බොත් එහෙම අපේ දතට පුළුවන් ද ඔච්චර එකක් කරගන්න කියලා අපිට හිතෙනවා. මේක සමද අසම සමද? බුදුරජාණන් වහන්සේලා අසම සමයි. අපිත් එක්ක අසමානයි. ඒ බුදුරුත් එක්ක සමානයි. ඒ නිසා අසම සම කියනවා. අපිට සමාන කරලා උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව හිතන්න බෑ. මොකද පින්වත්නි අපේ අතක් කැඩුණාට පස්සේ අපේ අත තියෙන විදිහයි ඌණෙක්ගේ නැට්ට කැඩුණාට පස්සේ ඌණගේ නැට්ට තියෙන විදිහයි වෙනසක් නැද්ද? මගේ ඇඟිල්ල කැඩුණා කියලා ඇඟිල්ල නටන්නේ නේද? හැබැයි ඌණගේ නැට්ට කැඩුණා මොකද වෙන්නේ? ඉතින් ඌණගෙන් වෙන් වෙලත් අර නැට්ට නටනවා නම් දලදා වහන්සේ ප්‍රාතිහාර්ය පානවා කියන එක අමුතුවෙන් ප්‍රශ්නයක්. එතකොට පින්වත්නි දලදා වහන්සේ මේ මොහොතේ මේ අහසට පැන නගිද්දී අර මනුස්සයා හිතන් හිටියේ මේ කොහෙද යන දත්තක් තියාගෙන අදින ඔහොමනේ සංඥාව තිබ්බේ. දැන් මේ මනුස්සයාට දලදා වහන්සේ අහසට නගිනවා පේන දර්ශනය තුල විඥානය හටගන්නවා. ඒ විඥානය හටගන්නේ සංඥාව වෙනස් කරමින් නේද? සංඥා වෙනස් කරමින්. එයා බැලුවා මේකත් මේ බලයක් තියෙනවනේ මෙතන කියලා දැන් එකපාරට යාට අර අනිත්‍ය බැඳුම් පිදුම් කරන එක හරයක් නැති දෙයක් කියලා හිතලා තිබුණාට දැන් ඔන්න තේරෙනවා මේකේ වෙනසක් තියෙනවා. මහා බලයක් තියෙනවා. ඒ මිනිහට ඒතර සංඥා මාරු වෙච්ච ගමන් වේදනාව වෙනස් වෙන්නේ නැද්ද? දැන් තිබුණේ දුක් වේදනාව. දැන් ඔන්න එකපාරට අම්බෝ මම මේ දකින්නේ මහා ප්‍රාතිහාර්ය වූ මහා බලයක් ඇති දෙයක් නේ කියලා එයාගේ හිතට හරි දැන් එනවා සැප වේදනාවක්. වේදනාව වෙනස් වෙනවා. සැප වේදනාවක් කියලා කිව්වේ කොහොමද? සැප වේදනාව තමයි වේදනා සංඥා එක්කෙන ඊළඟ සංකාර. සංකාරයේ චේතනාවේ මේ මිනිසෙගේ අත් දෙක එකපාරටම එකතු වෙනවා. එකතු වෙලා මේ සුදු ජාතිකේ වැඳ ගන්නවා. එතකොට මේ අත් දෙක එකතු වෙලා වැඳගත්ත පින්වන්නේ සංකාරය. එතකොට එතන විඥාණය හටගනිද්දී පෙර විඥාණයම නම් හටගත්තේ. පෙර දලදා වහන්සේ දකිද්දී හටගත්තු විඥාණයම නම් අනිත්‍ය උනේ නැත්තම්
වෙනසක් වෙයිද මොන? වෙන්නේ නැහැ. පෙර විඥාණයෙන් හටගත්තී ඒ විඥානෙත් එක්ක තිබිච්ච ස්පර්ශකත්වයෙන් ආපු සංඥාව දැන් නැහැ. දැන් තියෙන්නේ වෙන සංඥාවක් නේද? බලන්න එතකොට පින්වත්නි මේ මිනිස්යාට උපාදානස්කන්ධ මොහොතෙන් වෙනස් වුණාද නැද්ද? උපාදානස්කන්ධ වෙනස් වෙනවා. උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය වෙනස් වුණානේ. පාපී චේතනා සමග පහළ වෙච්ච උපාදානස්කන්ධ. පාපී සංඛාරත් එක්ක හටගත්තු විඥාන. දැන් පුණ්‍ය සංඛාර, පුණ්‍ය චේතනාත් එක්ක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඔයත් බලන්න ඔය සංඥා මාරු වෙන්න කලින් ඔය මිනිස්යාට ඔය දන්ත ධාතුන් වහන්සේ දකින වාරයක් පාසා මනසේ ඇතුලේ මොනවද? පවිතු චේතනාද නැද්ද? පවිතු චේතනා. දැන් මේ මිනිස්යාට අර කිනිහිරෙන් ප්‍රාතිහාර්ය පාප මොහොතෙන් පස්සේ සංඥා මාරු වෙලා දැන් මේ මිනිස්යාගේ මනසේ හටගන්නේ පවිතු චේතනාද පුණ්‍ය චේතනාද? පුණ්‍ය චේතනා. දැන් මේ මිනිස්සු එනවා මල් උස්සගෙන ගිහිල්ලා පූජා කරනවා. ටික ටික වෙනස් වෙනවා. අපි එහෙම කියමුකෝ දැන් මෙතන සිදුවේ මෙහෙම වුණා කියලා. එතකොට මේ විදිහේ වෙනසක් හැදෙද්දී බලන්න හිතලා ඔය විඥාන හටගන්න හැමතැනම කර්මය නැද්ද එතනම? කර්මය කොහොමද තියෙන්නේ? විඥාන හටගත්තු තැන කර්ම තුන එකතු වීමේ ස්පර්ශ තියෙනවා. ස්පර්ශ නිසා සංඛාරයක් හටගන්නවා. වේදනා සංඥා සංඛාර. ඔන්න ඔය සංඛාරයට ලොකු බලයක් තියෙනවා. මොකද්ද බලේ? සංඛාර කියන්නේ චේතනාවනේ. දැන් දන්න කතාවක් එළියට එනවා. චේතනහම් වික්කවේ කම්මං වදාන. ඔය වාක්‍ය අපිට දේශනා නොකළා නම් අපිට මේක තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වාක්‍ය තමයි මෙතනින් එහාට මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඒක පුදුම වාක්‍යයක්. ඒතකොට මේ චේතනාවමයි කර්ම. චේතනාව නිසා කර්මකට ගන්නව නෙමෙයි. චේතනාවමයි කර්ම. ඊයම ඒකට කියන තව නමක්. එතකොට පින්වත්නි එහෙනම් විඥානයක් හටගන්න තැන කර්මයක් සකස් වෙනවද නැද්ද? සකස්. කොහොමද සකස් වෙන්නේ කියලා තේරෙනවද? ආයෙ කියමු ආයෙත් තේරිච්ච නැතිවට තේරෙන්නේ විඥානයක් හටගන්න හැමතැනම කර්ම සකස් වෙනවා. කොහොමද සකස් වෙන්නේ? විඥානය හටගත්ත කියන්නේ එතන කරුණු අනිවාර්යෙන් තුනක් තියෙනවා. කනේ විඥානය නම් හටගත්තේ කනේ ශබ්දේ විඥාන තුනක් තියෙනවා. තුනේ එකතුව මොකද්ද? ස්පර්ශය, පස්ස. එහෙනම් ස්පර්ශ නිසා ඊට පස්සේ මොකද්ද ඇති වෙන්නේ? වේදනා, සංඥා, සංඛාර. දැන් ওই සංඥාවට අනුකූල විදිහට සංකාර පහළ වෙනවා. එතකොට මේ සංකාර මොනවද? චේතනා. එතකොට පින්වත්නි ඒ චේතනා අනුබලන මේක දිග්ගහන විදිහම චුට්ටක් කියන්නේ මෙතන සියුම් විදිහට හැමතිස්සෙම චක්කු විඥාන, සෝත විඥාන, කාය විඥාන, ජීවහා විඥාන, කාය විඥානෙත් එක්ක මනෝ විඥානෙත් හටගන්නවා. ඔබට ඒක අපි අර මිලින්ද ප්‍රශ්නේ එක්ක තේරුම් කරලා දීලා තියෙනවා. හරියට නිකන් මේ වගේ මේකට ඇතුල් වෙන්න තියෙන එක දොරයි කියමු. එතකොට එක්කෙනෙක් කියනවා ඇතුළට එයාට පස්සේ තව එක්කෙනෙක් කියනවා. එයාටත් ඇතුළට එන්න තියෙනවා කියන්නේ. අර දොරෙන් ඉන්නවා. ඒ වගේ චක්කු විඥානය හටගත්තම ඒ අරමුණ ඔස්සේම මනෝ විඥානය හටගන්නවා. මොකද උතන මනෝ විඥානය හටගන්නවා කියන්නේ මොකද නිසා නෙමෙයි. චක්කු විඥානේ දැනගත්තේ රූපේ අරමුණක්නේ.
රූපාරම්මණය. රූපේ අරමුණ. අරමුණ අයිති කොහාටද? අරමුණ රූප අරමුණ දකින්නේ ඇසින්. හැබැයි අරමුණ අයිති මනසටද? ඉතින් ඒකට රූප අරමුණ නිසා චක්කු විඥානය හටගත්තා. ඒක අරමුණක් නිසා මනසට අයිති නිසා මනෝ විඥානේ තේත් එක්කම එනවා. හරියට ඉතින් වදින් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණ ගමන් රනිල් මහත්තයා අගමැති වුණා වගේ. තේරෙන්නේ කිව්වොත්. නේ? දේශපාලන කතාවක් කියන්නේ මේ උපමාව. ඇයි? අපි කියමු මෙහෙම. මෛත්‍රීපාල මහත්තයාව එතෙන්ට ගේන්න උදව් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දද බහුතරයක් නැත්තම් මෛත්‍රීපාල මහත්තයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දද? එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. එතකොට ඒ ඡන්දවල උපකාරයෙන් එතුමා ජනාධිපති වෙනකොට ඒත් එක්කම ජීසුමක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකිනි මාව ජනාධිපති කරන්නේ. එතකොට මම මෙතුමාට අගමැතිකම දෙනවා. ඉතින් එතකොට දැන් මේ ජනාධිපතිකම කියන තනතුර ලැබුණේ අර එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද බහුතරයක් නිසා හින්දා එක්සත් ජාතික පක්ෂ නායකයාට ඒත් එක්කම එනවා. බලයට එනවා. මුළු පක්ෂෙම ඊට පස්සේ බලයට එනවා. අන්න ඒ වගේ චක්කු විඥානේ හටගත්තට චක්කු විඥානේ හටගන්න රූපේ අරමුණක් කරලා දෙන්නේ මනස. ඒ හින්දා චක්කු විඥානේ බලයට එනකොටම මනෝ විඥානේ පස්සේ එනවා. ඔය මේ කතාව මේ දේශපාලනයේදී අපිට ලස්සනට උපමා දෙනවා. මට මතකයි මම ගිය පාර මේ කුරුණෑගල වැඩසටහනේදී ඔව් එක්තරා උපමාවක් කිව්වා. මෙතන කුරුණෑගල වැඩසටහනේ ඉන්නවා නම් මතක ඇති. මම කියන අපේ පටිච්ච සමුප්පාදේ කැණිමඩ අවිද්‍යාව මේ භවය උපාදාන තණ්හා ඔක්කොම ප්‍රශ්න තමයි. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම දෙන්නේ කවුරුන්ද? අවිද්‍යාව. අවිද්‍යාව බින්දුත් අවිද්‍යාවට පහර දුන්නොත් අර ඔක්කොම ටික නැති වෙනවද නැද්ද? නැති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හිඳවදාල ප්‍රඥාව දියුණු කරගෙන අවිද්‍යාව බිඳින රූපම හැදෙනවා. උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කැණිමඩල වගේ කූටාගාර ශාලාවක පරාල ඔක්කොම සෙට් කරලා තියෙන කැණිමඩලට සයි කරලා තියෙන. එතකොට කැණිමඩල බින්ද ගමන් පරාල ටික ඔක්කොම කඩන් වැටෙනවා. දැන් ඒ වගේ පින්වත්නි පහුගිය 8 වෙනිදා අපි දැක්ක එක මහත්තයෙක් විතරයි පරාජයටපත් වුනේ. එක මහත්තයෙක් පරාජයටපත් වෙනකොට එතුමාට ඒ පරාල ටික ඔක්කොම වැටුණා. ඇමති, නියෝජ්‍ය ඇමති, ලේකම්, සභාපතිලා, තානාපතිලා ඔක්කොම ටික වැටුණා. මේ උපමාවක් දේශපාලනයක් නෙමෙයි. අවිද්‍යාව බිඳින්න තණ්හාද උපාදානද භවයද සියල්ල වැටෙනවා, සියල්ල බිඳෙනවා. හැබැයි මේක තේරෙනවා. අවිද්‍යාව බිඳින්න වෙන එකක් ගේන්න ඕනේ නේද? එතකොට අවිද්‍යාව අඳුර නම් අඳුර බිඳින්න ගේන්න මොකද ආලෝකය? වෙන එකක් ගේන්නයි. මේ ප්‍රධාන බලවතා බිඳින්න අනිත් සියල්ලම බිඳින යාම සඳහා ප්‍රධාන බලවතා බිඳින්න වෙන එකක් ගේනවා. ඒක තමයි පොදු අපේක්ෂා කියනවා. ඒ වගේ දැන් අවිද්‍යාව බිඳින්න නම් ගේන්න මොකද? ප්‍රඥාව. විකට කතාවක් කියවන්නේ නෙමෙයි, දේශපාලන කතාවක් කියවන්නේ නෙමෙයි, මේ ඇවිල්ලා උපමාවක්. එතකොට මෙන්න මේ වගේ පිළිමාත්මය අපිට මෙතන චක්කු විඥානේ හටගන්න තැන චක්කු විඥානේ අල්ලගන්නේ රූපය අරමුණක් නිසා, අරමුණයිති මනසට නිසා චක්කු විඥානේ හටගත්ත තැන මනෝ විඥානේ තියෙනවා. ඊට පස්සේ
චක්කු විඥානයට අදාළ ස්පර්ශයෙන් පහළ වෙන සංකාර වලට වඩා ඒත් එක්ක ආපු මනෝ විඥානයේ ස්පර්ශයෙන් හටගන්න සංකාර තමයි වැඩ ටික පටන් ගන්න. හරිද? දැන් අපි මෙහෙම කියමු. එකපාරට ඔන්න කවුරු හරි කෙනෙක් මම තේරෙන්න මෙහෙම කියනවා. අපේ රියදුරට ඉස්සර තිබුණ ගැටලුවක් කවුරු හරි වාහනයක් යන්නේ දුන්නේ නැත්නම් ඉස්සරහින් මම මේක ඊට පස්සේ යට තහනම් කළා පළවෙනි අවස්ථාවෙන් පස්සේ මේ වාහනයක් යන්නේ ඊට දෙන්නෙම නැතුව මේ හරස් කර ඒ කියන්නේ අර තරහ ගස්සවන්න සමාවෙම කරනවා මෙහෙන් ඊට ඉල්ලනකොට ඊට දෙන්නේ නැහැ මෙහෙට යනකොට මෙහෙට හැරෙනවා ඊට යනකොට මෙහෙට හැරෙනවා එහෙම එක එක ආසාවල් තියෙනවා එතකොට මේ වගේ දැන් පිටිපස්සෙන් යන කෙනා වුණ හදිස්සි ගමනක යාවෙත් නම් එයාට ඊට ලැබෙන්නේ නැත්තම් ඊට පස්සේ දැන් එයාට ඊට දෙන්නේ නැතුව යද්දි කොයි වෙලාවක හරි දැන් පිටිපස්සේ යන කෙනා ඊට කොහොම හරි ගත්තා කියමු දැන් මොන අපේ රියදුරේ එහෙම ඊට ගත්ත ගමන් ඊට පස්සේ එයා හදනවා අරයට වෙයිට් කරන්න දැන් එයා අරයට යන්න ඊට නොදී නාත් හිර කර යන්න හදනවා මම ඒක තහනම් කළා එතකොට පිටවන්නේ අර අපි තුමු එක අවස්ථාවක පොඩි වෙච්ච දෙයක් දැන් ඕක අල්ලගෙන ඊට පස්සේ දිගටම කරනවා කියන්නේ. දැන් අර මුලින් මේක දැක්කේ ඇහි විඥාණයෙන් නේද? ඇහි විඥාණයෙන් දැක්ක දේ දැන් මෙයා ඉස්සරහට දාගත්තට පස්සේ මෙයාට පේනවද? දැන් මෙයාට පේන්නේ නැහැ. දැන් මේ චක්කු විඥානේ නැහැ. හැබැයි චක්කු විඥානේ නැති වුණාට ඒ චක්කු විඥානෙත් එක්ක හටගත්ත මනෝ විඥානේ දිගටම වැඩ කරනවා මනෝ විඥානෙම වෙනස් වෙවි මේ මනෝ විඥානේ. ඒ මනෝ විඥානේ නිසා එතන හටගන්න මනසේ ස්පර්ශයෙන් තමයි දැන් චේතනා එන්නේ මමත් චුට්ටු දාන්නේ. දැන් එයත් එතකොට වෙට්ටු දදා යනවා. එයාගේ වෙට්ටු වැටෙන්නේ අර මනෝ විඥානේ නිසා අපෝ මනසේ ස්පර්ශයෙන් හටගන්න චේතනා නිසා. කොහොමද කුසල අකුසල? අකුසල. දැන් පින්වත්නි ඔය හැම තැනකම ඔය පරිදි චේතනාව පහළ වෙනවාමයි විඥානෙත් එක්ක කියන එක තේරෙනවද? තේරෙන්නේ නැද්ද උසන්ද? තේරෙනවනේ. හොඳයි. ඇයි විඥානේ හටගත්තු තැන ස්පර්ශය ඇත. ස්පර්ශය නිසා සංකාර නම් චේතනා හටගන්නවා. එහෙනම් හැම විඥානයක් හටගත්තු තැනම චේතනාව කර්ම. ඒතකොට සෑම විඥානයක් හටගන්න තැනකම කර්ම සකස් වෙනවා. එතකොට පින්වත්නි කර්මයට බලය තියෙනවා යලි යලිත් මොනවා කරන්නේ? කර්මය කරන්නේ විපාක දෙන එක. විපාක දෙනවා කියලා කරන්නේ මොකද? ආයෙත් අනිවාර්යෙන් විපාක දෙනවා කියලා කරන්න තියෙන්නේ ඒ තවත් ස්පර්ශ හටගන්න ඉඩ හදන එකද නැද්ද? ඉඩ හදන එක. දැන් ඔන්න නිකන් ඔන්න ළමෙක් ගලක් ගහනවා. ඒ ගල ගහපු එකේ විපාකයේ හැටියට මෙයාට ආත්ම ගාන උපදින ආත්ම වල අපි නු ගල් වදිනවා කියන්නේ කොහෙන් හරි කායවල ගහන ගල එක්ක මේ අඹ ගෙඩියකට ගහන ගල බව මෙයාට වදිනවා. අර කර්ම විපාක. එතකොට ගල වදිනකොට එතන කයට දැනෙච්ච පහස කයේ විඥාණයෙන් දැනගෙන ඒ කයේ ස්පර්ශ නිසා ඇති වෙනව නේද දුක් වේදනාව. ගලක් වැදුනා කියන සංඥාවත් එක්ක මෙයාට දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් මෙතන මේ විපාකයේ හැටියට ස්පර්ශම නේද හටගත්තේ. ස්පර්ශ නිසා වේදනාව නේද හටගත්තේ. විපාකය. පුණ්‍ය විපාකයට සැප වේදනා, පාප විපාකයට දුක් වේදනා. ඒතර විපාකයක් කියලා ඇති වෙන්නේ ස්පර්ශහකාර වේදනාව තමයි. එහෙනම් මෙවත්නි ස්පර්ශයක් නිසා ඇතිවෙච්ච චේතනාවකට පුළුවන් තවත් ස්පර්ශ රාශියක් ඇති කරමින් වේදනා රාශියක් ඇති කරවන්න. ඒකෙන් තේරෙනවද එක හටගන්න උපාදානස්කන්ධයකට පුළුවන් පංච උපාදානස්කන්ධයක හට ගැනීමට පුළුවන්
තවත් රාශියක් උපාදානස්කන්ධ දී කරන්න. හරියට දාස්පතිය උපමා කරලා ගත්තා වගේ. දාස්පතිය මල එක පංච උපාදානස්කන්ධයක හට ගැනීමක් නම් උපමාවට ගත්තොත් ඒ තුල ඒ තියෙන පැලවෙන ස්වභාවයේ බීජ ටික හරියට චේතනා කර්ම වල. ඒ චේතනා නම් කර්ම වලට පුළුවන් ඊට පස්සේ නැවත තව ඕන තරම් ස්පර්ශ හටගැනීමේ වේදනා පහළ කරනවා. එතකොට දැන් අපි හිතමු පුණ්‍ය චේතනාවක් පහළ වෙච්ච තැනත් එහෙමයි. දැන් දලදා වහන්සේට වඳිනකොට එතනදී විඥානි නිසා හටගත්ත ස්පර්ශයෙන් වඳින චේතනා පහළ වෙනවා. ඒ චේතනාව පුණ්‍ය චේතනාව. පුණ්‍ය චේතනාව මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා. එතන මනස පහදවගෙන කරපු දෙයක්. එතකොට වෙන්නේ මොකද? තතෝම සුඛමං වේති. යාගේ පස්සේ සැපේ ලෝකෙනවා හැවෙනලක් වෙනවා. එහෙනම් අර හිත පහදවගෙන චේතනා පහල කරලා දවදාවන්සට වඳිනකොට එතන හටගත්ත විඥානියත් එක්ක තියෙන මේ උපාදානස්කන්ධයන්ගේ උපචය ඒ විඥානස්කන්ධ මෝරනවා. එතන තියෙන ඒ උපාදානස්කන්ධ පහම මෝරනවා. යලි සැප ලැබෙන උපාදානස්කන්ධ මොන ගෙහෙන්න අනාගතේ. එතකොට යා එතන වන්දනා කරන මොහොතයට රැස් වෙන පිළින් යාට යලි ආත්ම ගණනාවක සැප විපාකයට ස්පර්ශ පහළ වෙමින් යා සැප ලැබෙනවා. අපි නිකන් හිතමු දල්දාවන්සට වන්දන පිළ අප්‍රමාණය අපි දැනට නිකන් මේ පොඩ්ඩකට තේරුම් ගන්න ලඝු කරගෙන පින තේරුම් ගන්න පොඩ්ඩකට ලඝු කරගෙන අපි හිතමු එයාට මේ පිනේ විපාකයේ හැටියට නිකන් හිතමු හොඳ සැප යහනක නිදා ගන්න ලැබුණා කියලා. මේක කියන්නේ මම අර ලඝු කරලා මේ පොඩ්ඩක් කරලා තේරෙන්න කොහොමද? අතන වන්දනා කරන්න පහළ වෙච්ච චේතනාවේ පිනට විපාකයේ හැටියට මෙතන මෙයා දැන් සැප යහනක් ලැබිලා ඒ යහන නිදිය ගන්න ලැබෙනවා ආත්ම ගණනාවක්. ඒකට එයා සැප යහනට ගිහිල්ලා නිදිය ගනිද්දි එතන පහළ වෙන්නේ මොනවද? කයට පහස දැනෙනවා. විඥාණයෙන් දැනගන්න. යහනට ගියා කියලා විඥාණය හටගන්න පහස දැනගන්න. එතකොට යහනේදී විඥාණය හට ගන්නකොට පහස ලැබෙනකොට එතන ස්පර්ශද නැද්ද? ස්පර්ශ. පස්සපච්චය වේදනා. එතකොට යාට යහනේදී සැප වේදනාවක්. සංඥා තියෙනවා සැප සංඥාවක් එක්ක යාට තියෙනවා චේතන. එතකොට බලන්න දැන් අර එක චේතනාව එතන වන්දනාවේ එක චේතනාවට මෙහින් මේක පුළුල් වෙලා අනාගතයේ පිණිස මෝරනවද නැද්ද? මෝරනවා. අන්නේ මෝරණ මේරීම වෙන්නේ චේතනාව කර්ම සකස් වීමක් වෙච්ච නිසාද නැද්ද? කර්ම සකස් වෙච්ච නිසා. දැන් රහතන් වහන්සේලාට මෝරනවද? ඒක අපි ලබන වැඩසටහනේදී කතා කරනවා. මේක අනිත් පැත්ත කතා කරනකොට රහතන් වහන්සේලා තුළ මෝරන්නේ නැත්තේ කර්මක්ෂය කරන රහතන් වහන්සේගේ විඥානය හටගන්නේ මේ අපේ වගේ නෙමෙයි. උන්වහන්සේලා තුළ හටගන්නේ අනිදර්ශන විඥානය කියලා විඥානය. ඒ විඥානය ඔබට ලබන වැඩසටහනේදී තේරුම් කරලා දෙනවා. අනිදර්ශන විඥානය කියන්නේ මොකක්ද කියලා. අපවත් තුනේ නැත්නම් මොකද ප්‍රශ්නයක් නැතුව මේ විදිහට වැඩසටහන කරනොත් අනිදර්ශන විඥානය තේරුම් කරලා දීලා එතකොට අපිට පුළුවන් එදාට මේ උන්වහන්සේලා තුළ අනිදර්ශන විඥාන නිසා එතන චේතනා කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. කම්මක්ෂය කර්මක්ෂය කරනවා. ඒ නිසා නැවත අනාගතයේ පිණිස සකස් වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ විඥානේ පතිට්ඨිත විඥාන. පිහිටන විඥාන. පිහිටන. එතකොට පිහිටන හින්දානේ දැන් සමහරවිට මම දැකලා තියෙන වැඩසටහන් වල මේ පෙන්නලා දැන් ඒ දැක්ක එක තියනවද කියවගම ඔව් කියනවා. මනසේ තියනවද? පිහිටලද නේද? ඈ? පිහිටල. පතිත්තිතයි පිහිටනවා. රහතන් වහන්සේට නිලුම් පොළේට බිඳුවක් වටනවා වගේ, ජල බිඳුවක් වටනවා වගේ පිහිටන්නේ අපතිත්තිතයි. අපතිත්තිත නිසා පින්වත්නි
කර්ම සකස් වෙන ස්වභාවයේ බිඳලා තියෙනවා. එතන කර්ම සකස් වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන මේ කර්ම සකස් වෙන නිසා ආයෙ ස්පර්ශ හට ගන්න බෑ. ස්පර්ශ හට ගන්න නම් ඊට සුදුසු විදිහට ආයෙ ඇස් හට ගන්න බෑ. කන් හට ගන්න බෑ. නාසය දිවකය මනස හට ගන්න බෑ. ඒක හට ගන්න උපදින්න බෑ. ඉතින් එතකොට අර ස්පර්ශ හට ගන්න ඕන හින්දා වේදනා සංඥා සංකාර විඥාන යලි යලි හට ගන්න ඕන හින්දා උපදිනවා. අර විපාක ලැබෙන්න ඕන හින්දා උපදිනවා. ඒ විපාක ලැබෙන්න තියෙන්නේ නිරේ නම් නිරේ උපදිනවා. ඒ උපාදානස්කන්ධ ටික හට ගන්න තියෙන්නේ තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ උපාදානස්කන්ධ ටික හට ගන්න ප්‍රේත ලෝකේ නම් ප්‍රේත ලෝකෙ උපදිනවා. මේකයි මෙතන වෙන ස්වභාවය. එතකොට පින්වත්නි මේම උපාදානස්කන්ධ අනාගතයේ පිණිස මෝරණකොට එතන තණ්හාවම තමයි වැඩෙන්නේ. ඇයි? ඒක නිකන් ස්කන්ධයක් නෙමෙයි උපාදානස්කන්ධය. උපාදානස්කන්ධයෙන් එතකොට එතන තණ්හාවම වැඩෙනවා. ඒ තණ්හාව වැඩෙනකොට පින්වත්නි කායික මානසික පීඩා දෙවිලි සංතාප ඇති වෙනවා. දැන් මේ කායික මානසික පීඩා දෙවිලි සංතාප ඇති වෙනවා කියලා කියන්නේ ඔය උපාදානේ තියෙන තාක්කල ඒකයි දැන් අරයට සල්වාරියක ගලහිම යට තිබුණේ මොනවද තනිකර ඈ කායික මානසික දෙවිලි පීඩා දැන් මේ පැත්තකට වෙලා වාඩි වෙලා හොඳට වැඳගෙන ඉන්න පුළුවන් එකේ ඔන්න දැන් කය උස්සගෙන යනවා අර එතන වැඩ කරන අයලකට එතෙන්ද කය උස්සන් ගිහිල්ලා එතනදී කියනවා බලන්න මේව තහනම් කරනවා කයටත් වද දෙන්න. දැන් ඔක හිත හිත මනසට වද දෙනවා. එතකොට පින්වත්නි ඔබ ඒ වගේ සංතාප ඇති වෙන විදිහට කටයුතු කරනවා. දැන් අපි තුන් බෞද්ධ නාලිකාව තුල අපි ධර්ම දේශනා ඉදිරියට කරන කාර්යක්‍රම නවත්තලා නම් එතකොට එතන නැවතීමක් වෙලා නම් ඒකට කවුරු හරි කෙනෙක් යම් උත්තර හොයන්න හෝ මොනවා හරි දෙයකට උත්සාහයක් ගත්තොත් අපි හිතමු ඔබ දුරකථන යන්ත්‍රයක් ගන්න. එයි මෙහෙම කරලා. දැන් මේ වචන පිට කරනවා, කය හසුරවනවා. සංතාපයක් නේද? සංතාප. ඒ සංතාප වලට යනවා නම් ඔබ මේ අහන ධර්මයේ වැඩක් තියනවද? වැඩක් නැහැ. ඔබට තියෙන්නේ දැනට ටික කාලයකට අර නිත්‍ය නාලිකාවේ රෑ 9ට මොකක්ද? ධර්ම දක්ෂිනා වැඩසටහන ඔස්සේ මේ දේශන අහන්න. අපිට මේ දවසක් පුරා සතුටින් මේ සාකච්ඡා කරන්න ලැබෙන කරුණු ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා අර ධර්මචාරිකාව වගේම මේවා ටික ඉක්මනට අපි පොත්වලට අරගන්න. එතකොට ඔබට ගහක් යට බස් එකක වුණත් ඡේදෙන් ඡේද හැර විමස කියවන්න පුළුවන් හින්දා. ඒ පොත් ටික හරියට හදලා කරුණු ඔබ අතටපත් කරපදාට සියලුම මාධ්‍ය නවත්තලා අපිට පුළුවන් එතකොට යලි අපි ආපු ගමනට යන්න. මොකද දැන් ඕන ටික දීලා ගියාට පස්සේ අපි හිතමු පින්වත්නි කුක් කෙනෙක් ඔබට කෑම ටික උයලා දුන්නාට පස්සේ කුක් ඔබ ළඟට වෙලා ඉන්නවද සදාකාලිකව? ඔබේ බඩගින්න නැති වෙන්නේ. අනේ අපේ කුසගින නැති වෙන්න ඔබතුමා අපි ළඟ ඉන්න කියලා කියන්න ඕනේද අරක් කියන්නේ නෑ. එයා කෑම ටික හදලා දුන්නා නම් දැන් තියෙන ඔබට තියාගෙන ඒක අවශ්‍ය වෙලාවට කන්න. ඒකට මෙතන අපි දැන් ඔබට මේ සකස් කරලා දෙනවා. මේ සකස් කරලා දුන්න අවබෝධයට අවශ්‍ය ධර්මයේ සුදුසුකම් ලැබුණාට පස්සේ ඊට පස්සේ තියෙන දිගටම අපිව බලාපොරොත්තු වෙන එක නෙමෙයි. ඔබ මේ අහන ධර්මයේ අවබෝධය බලාපොරොත්තු වෙන්නේ. ඒ අවබෝධය බලාපොරොත්තු වීම එකමක අපිව බලාපොරොත්තු වෙන එක වෙනමක. එතකොට අපිව බලාපොරොත්තු වෙන දිගටම කියන්නේ ඔබ තවත් රූප පතනවා. නේද? වේදනා පතනවා. සංඥා පතනවා. සංඛාර පතනවා. විඥාන පතනවා. ඉතින් එතකොට අපි කියපේක වැඩක් තියනවද? නැහැ. අනේ අපිට අර නාලිකාවෙම විඥාන ඕනේ. ඒ නාලිකාවෙම චක්ක විඥාන හට ගන්නවා. ඒ නාලිකාවෙම අපිට මේ සෝත විඥාන හට ගන්නවා. ඒ නාලිකාවෙම හටගන්න වේදනාව ඕනේ. ඒ නාලිකාවෙම හටගන්න සංඥාම ඕනේ. ඒ නාලිකාවෙන් හටගන්න සංකාරම ඕනේ. එහෙම එකක් තියෙනවා.
නැහැ. එතකොට පින්වත්නි ඔබට ධර්ම අවබෝධයක් විතර නැහැ. ඒ නිසා මම කියන්නේ දැන් ඔබ තුළ ඇති වෙන ප්‍රබෝධය ඔබට ඕනේ බාහිර ලෝකෙත් එක්ක එකතු වෙවි යන්න නෙමෙයි. මනස තුළ එතන බාහිර ලෝකයේ යම් යම් වෙනස්කම් වෙනකොට ඔබ මනසින් සංතාප ඇති කර ගන්නවා නම් 10ක් ඇති කර ගන්නවා නම් ඔබ තුළ ප්‍රබෝධයක් නැහැ. ධර්ම ප්‍රබෝධය ඔබ තුළ තියෙන නම් ඔබට කායික මානසික දැවිලි පීඩා නැතුව ඔබ යන්නෝනේ ධර්මයේම සිහි කරගෙන. බාහිර ලෝකෙත් එක්ක අපිට ගැටීම් එක්ක යන්න මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ නැහැ කියලා. ඉතින් එතකොට දැන් අපි පංච උපාදානස්කන්ධේ මෝරණ හැටි කතා කළා තේරුණාද? ඇයින් රූපයක් දකින්න තැන පංච උපාදානස්කන්ධේ මෝරණ හැටි අපි දැන් කතා කරලා තේරුණාද? දැන් බලන්න දලදා වහන්සේ දිහා බලාගෙන පුණ්‍ය චේතන ඇති වෙන අර මිනිස්සෙට එකපාරට එතනින් සල්වාරියක් ගිය ගමන් විඥානය අටගත්තා. දැන් අර සල්වාරිය ඇඳගෙන යන කෙනාට එක්කම මෙයාට එතන මොකද වෙන්නේ? ඒ ස්පර්ශයෙන් හටගන්නේ ගැටිච්ච සංඥාවකින්ද වේදනාව දුක් වේදනාව. ඒ වේදනාවෙන් චේතනා පහළ වෙන්නේ වයින් ඕනේ ගහන්න ඕනේ මේ නැස් කරන්න ඕනේ කොළහල සංඥා සංකාර චේතනා. ඒ කොළහල චේතනාත් එක්ක ඔබේ පින්වත්නි කය වචන හිත යුදියට විසිරෙමින් හටගනිද්දී ඔබ හිතනවාද මේ විඥානයේ හටගත්තු තැන ඔබට රැස් වෙන්නේ හොඳ කර්මද? සුදු කර්මද කළු කර්මද? කළු කර්ම. ඉතින් ඔබ ජාතිය රකින්න ඕනේ. හැබැයි ජාතිය රකින්න ඕනේ ධර්මය විනාශ කරමින්ද? ඔබ තුළ කළු කර්ම රැස් කරන වාරයක් පාසා ඔබේ ධර්මය ඔබ තුළ කළු වෙනවද සුදු වෙනවද? කළු වෙනවා. ඒතකොට ඔබ ධර්මය කළු කරගෙන ධර්මයේ උදෙසා තියෙන ජාතිය සුදු කරන්නේ හදන. හරියට පිඟාන රකින්න පිඟාන ඇතුලේ තියෙන කැම ටික අසුචි එක්ක ජරා කර පිඟාන රකින්න. පිඟානද කන්නේ කැම ටික? කැම ටිකයි කන්නේ ඉතින් කැම ටික රැක ගන්නවා. ඒ වගේ පින්වත්නි ඔබ ඔබේ මනස රැක ගන්න ඕනේ. ඒ මනස රැක ගන්න කියන්නේ හොඳට මතක තියාගන්න ඕන විඥානයක් එක්ක කර්ම රැස් වෙනවා නම් ඒ ඔස්සේ යලි යලි ඇස් හට ගනිමින් යලි යලි උපාදානස්කන්ධ හට ගන්නවා නම් අපි අකුසල අරමුණු වලට විඥානේ පැවැත්වුවොත් ඒක වෙන්නේ නැද්ද? දැන් අපි නිකන් මෙහෙම කියමු. මට මෙතන ප්‍රශ්නයක් කියලා තියෙනවා. දරුවෙකුගේ ඒ කියන්නේ මේ සල්වාරිය වගේ මට කියලා දෙන්න කියලා තියෙනවා දරුවා සම්බන්ධව හිතන්න ඕනේ. දරුවා වැරදි කරනකොට දැන් අපි මොන එහෙන් දැක්ක දෙයක් කියලා. එහෙන් දැක්ක දෙයක් එතකොට ඔබට ඔන්න එතරම් විඥාණයෙන් දැනගන්න සංඥාවක් එනවා ඔබට මේ දරුවා කලේ වරදක් කියලා. එතකොට ඔබට දැන් සාමාන්‍ය වේදනාවක් ඉන්නේ දුක් වේදනාවක්. වරදක් කළා. ඊට පස්සේ ඔබට චේතනාවක් එනවා මේකට බනින්න ඕනේ. එක්ක චේතනාවක් එනවා ගහන්න ඕනේ. චේතනාවක් එනවා අවවාද කරන්න ඕනේ. විඥානේ අනිත්‍යය තමයි. හැබැයි චේතනාවෙන් අවවාද කරන්න කියන එක කරන්න ඕනේද නැද්ද? කරන්න ඕනේ. ඒක පිනක්. ඇයි වරද අභියස අවවාද කරනවා කියන චේතනාව ඇති කරගත්තේ හිතසුව පිණිස. අහිත පිණිස දුකක් පිණිස ඇති කරගන්න චේතනාව නිපාපේ. එතකොට වරද අභියස අවවාද කරනවා කියලා කියන චේතනාව මුල් වෙලා ඒ අවවාද කරන වචන ටික හිතසුව පිණිසද කරන්නේ දුක පිණිසද? හිතසුව පිණිස. එහෙම මිසක් දරුවගේ වරද දැකලා ආයේ චක්කු විඥාන අනිත්‍යයි. දැන් අම්මා හැමදාම චක්කු විඥාන අනිත්‍යයි කියනවා. දරුවා හැමදාම වරද කර කර යනවා. තාත්තා බලන මොකද මේ වෙනස?
ගෝතම හඳුරෝ තමයි මේ අම්මට අනිත්‍යයි කියලා කියන්නේ. තාත්තා බයිනෝ ඊළඟට කාටද? ඕ. ඒක නෙමෙයි මග. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේට පින්වත්නි දැන් මොන විසාක ඇවිල්ලා කියනවා ස්වාමීනි අසවල් මෙන්න මෙහෙම භික්ෂුව වරදක් කළා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට එන්න කියනවා. භික්ෂුව ඔබ මේක කළාද නැද්ද? කළා ස්වාමීනි. මේක පැහැදිච්ච අය අපහදින්නේ හේතු වෙනවා. අපහැදිච්ච අය තව තව අපහදින්නේ හේතු වෙනවා. ඒ නිසා අද ඉඳලා සියලුම භික්ෂුන් මේ වරද නොකළ යුතුයි. කොළොත් මෙන්න මේ ශික්ෂාපදේ විදිනවා. කීකි සිල්පද පැනෙන්නේ. එන්නේ බුදුරජාණන් වහන්සේට තිබ්බනේ. දැන් විසාක ඇවිල්ලා කියන શબ્දේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් කොහොමද උන්වහන්සේට අවබෝධය දෙනවා. විසාකට කියනවා මේ විසාක ඒ භික්ෂුව දැක්කේ චක්කු විඥාන අනිත්‍යයි උන්වහන්සේ අතහැරලා දාන විසාක නෑ. එහෙම මග නෙමෙයි. ඇයි ඒ දැක්ක දේ අපියස පින්වත්නි හිතසුව පිණිස කළ යුතු දෙයක් තියෙනවා නම් අපිට ඒක කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. නැත්නම් ඉතින් ඔබට දැන් ලබන 15 වෙනිදාට වැඩසටහනට එන්න ඕනේ කියලා මනසට සිතුවිල්ල ඇවිල්ලා ආයේ මනෝවිඤ්ඤාණය අනිත්‍යයි කියලා එන්නේ නැත්නම් ඉන්නවා. එහෙම මෙතන වෙන්නේ නෑ. අපිට මම වැඩසටහනට යන්න ඕනේ කියන අරමුණ මනෝවිඤ්ඤාණයෙන් දැනගත්තම ස්පර්ශ නිසා එන චේතනා පහළ කරලා තමයි කය හසුරුව වෙන්නේ. එතකොට ඒක හිතසුව පිණිස චේතනා පහළ කිරීම. ඒ හිතසුව පිණිස පහළ කරන චේතනා පිනට කුසලයට අදාළ වෙනවා. ඒ නිසා දරුවා ඉක්මව ගන්න පුළුවන් ඔබට පිනක් රැස් වෙන ආකාරය. දරුවාගේ හිතසුව පිණිස කටයුතු කරන්න. එතන ගැටෙන සිතුවිලි ඇති වෙනවා නම් අන්න එතකොට එතනදී අනිත්‍ය වශයෙන් මේක දැකලා අපිට දැන් මෙහෙම දරුවා වරද කළා. ඒ මොහොතේ අවවාද දුන්නා. ඊට පස්සේ දරුවා ආයෙත් ඒ වරද කරනවා. ඔබ ආයෙත් අවවාද කරනවා. මොකද ඔබට දැන් ඒ මොහොතේ අවවාද දෙනකොට මම කියන්නේ වරක් දෙවරක් තුන්වරක් විතර යනකම් ඔබට අපි හිතමු දෙවෙනි වතාවේ අවවාද දෙනකොට ඔබට හිතක් තියෙනවා නම් ඉස්සෙල්ලක් කළා වගේ. ඉස්සෙල්ලක් කළා. එතකොට ඔබ අර පෙර සංඥා නිත්‍ය කරගෙනද නැන්නේ? නිත්‍ය කරගෙන. පෙරකට ගත්ත විඥාන ඔබේ මනසේ නිත්‍ය වශයෙන් පවත්වනවද නැද්ද? පවත්වන. ඔබ දෙවෙනි වතාවේ කරපු වරද දිහා බලන්න මේ මොහොතේ වර්තමානයේ හටගත්ත විඥානයක් වශයෙන්. මේ මොහොතේ වර්තමානයේ හටගත්ත සංඥාවක් වශයෙන්. එතකොට ඔබට ඒ මොහොතේ මෛත්‍රී සහගතව අවවාද කරන්න පුළුවන්. ඒක අවවාදේ දීම විනා අපිට ඉතිහා යාට දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් යාට උපරිම හික්මවන්න Tamanට පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ශක්තියට එහා අපිට යන්න බෑ. අල්ලලා ගිහිල්ලා පොතෙන් මෙතෙන්ට යන්නේ කියලා අපිට අල්ලලා හොඩ කරන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අපිට කන්න උයලා කවන්න පුළුවන් කැවුවට දිරෝලා දෙන්න නම් බෑ. දිරෝ ගන්න ඕනේ යා තුරද. ඒස අපිට සීමාවක් තියෙනවා. ඒ සීමාව තුරට යනකම් අපි කරමු. උයලා දෙනවා. ඒත් බැරි නම් කවලා දෙනවා. මෙතන මේ කරන්නේ ඒක. දැන් කවනෝ තෙන් ඔයගලන්ට සම්පූර්ණයෙන් ධර්මයේ හැබැයි ඔයගලන්ට කැවුවට ඔයගොල්ලෝ විමසීම නම් දිරවීම නැත්තම් දිරවල ඒක ජීර්ණය කර ගැනීම නම් අවබෝධය නැත්තම් ඒව මට ඇති කරලා දෙන්න බෑ. කවන්න විතරයි පුළුවන්. එතකොට අපි මේ හැම මොහොතෙම විඥානයක් පවත්වනකොට සැලකිලිමත් වෙනවා. අපිට විඥාණයෙන් දකින මොහොතක් පාසා අපි හිතමු අපි ළඟ ඉන්න කවුරු ස්වාමීන් වහන්සේ නම අනුවරදක් කළා දැන් දරුවා වරදක් කළා වගේ සම්මාසනම වරදක් කළා. ඊට පස්සේ අපි ඒ ස්වාමීන් වහන්සේට අවශ්‍ය අවවාද කරනවා. එතනින් එහාට ඒ ස්වාමීන් වහන්සේත් ඒ වරද කියලා ඉක්මනක් ඒනොත් ඒකට කියන ආයති සංවර. එතනින් එහාට අපි ස්වාමීන් වහන්සේ දිහා දකිනවා නම් අර එදා වරද කරපු හිම මෙතනදී එතකොට සංඥා විඥාන ඔක්කොම නිත්‍ය වෙලා තියෙන කාටද? අපිට. එතකොට අපි මේ වරද කරපු කෙනා නේ කියන හිම් බැලුවා කියන්නේ අර පරම සංඥාව නිත්‍ය කරගෙන බලනවා. ඒ පරම හටගත්තු විඥාන නිත්‍ය කරගෙන බලනවා. එතකොට එතන දුර්වලකම අපි තුලද අර ස්වාමීන් වහන්සේ තුලද? අපි තුල.
ඒකයි පින්වත්නි මේ ශාසනය තුළ ඕනම අංශයක කෙනෙකුට මේ ධර්ම අවබෝධය තුළට ඇවිල්ලා මෙතන ශාසනයේ ජය ගන්න පුළුවන් වුණේ. නගර සෝබිනිය සමහර වෙලාවට දැන් නගර සෝබිනිය මෙහින් රහත් වෙනකොට ඒ නගර සෝබිනියත් එක්ක හිටිය බිම්බිසාර රජතුමාලත් ඇවිල්ලා ධර්ම අවබෝධ කරනවා. ඒතකොට බිම්බිසාර රජතුමාත් ඉන්නවා. එතුමා සතුටු කරපු අය මෙතන මහාන වෙලා ඉන්නවා. එතුමාට අනිත්‍ය සංඥා දැන් අවබෝධ වෙලා තියෙන හින්දා එතුමා බලන්නේ අර පෙරහැරි. එතකොට නමුත් පෙර අරමුණු සමහරට එන්න පුළුවන්. එනකොට අනිත්‍ය වශයෙන් දකිනවා. දැන් රහත් වෙලා ඉන්න තෙරණියට කොහොමත්ම ඒවා එන්නේ නැහැ. අර බිම්බිසාර රජතුමා දකිනකොට අපපතිත්තිතයි. හරියට දිය බින්දුවක් දෙළුම් කොලේට වැටිලා ඇලෙන්නේ නැතුව ගියා වගේ බිම්බිසාර රජතුමා දකිනවා. ඒක අරමුණක් විතරයි. ඒක උපාදාන වෙලා මෙතන සියල්ල මෙහෙම කරලා තියෙනවා මෙහෙම එකේ ඔක්කොම ඔළුවට එන්නේ එහෙම එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක එන්නේ උපාදාන කරන තණ්හාවේ ප්‍රශ්නේ හින්දා. නිත්‍ය කරගත්තු සංඥාව හින්දා. ඒ අර මේකෝ යථාභූත ඥාන නැති නිසා. ඒ නිසා අපිට යථාභූත ඥානය ඇති කරගත්තට පස්සේ පින්වත්නි අපේ මනසමයි සැහැල්ලුව. අපේ මනසමයි සැපයක් නිදෙන්නේ. ඒක නිසා අත්තදීපා විහරත තමන්ට තමන්වම සරණ කරගෙන තමන්වම කරගන්න පුළුවන් ධර්මයක් නේ. දැන් අපි අද දවසේ මේ මූලික කරුණු ටික සාකච්ඡා කළා. දැන් අපි ඔබට විවේකය සඳහා සවස් දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා.